නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ලෝකෙහි මෙම ධර්මයන් තුන දකින්ට නොලැබුණේ නම් තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් ලොවෙහි පහළ නොවන්නාහුය. තථාගතයන් වහන්සේ නමක් විසින් පවසන ලබන ධර්ම විනයද ලොවෙහි නොබබලන්නේය. ඒ කවර ධර්මයන් තුනක් දියත් ඉපදීමත්, ජරාවට පත්වීමත්, මරණයත්. එතකොට මේ ඉපදීමත්, වයසට යාමත්, මරණයත් කියන කරුණු තුන මේ ලෝකේ තිබුණේ නැත්නම් ඇත්තටම බුදු කෙනෙකුගේ අවශ්‍යතාවයකුත් නැහැ නේද? බුදු කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැහැ මේ ඉපදීමත් උපදින්න නැත්නම් උපදිනවා නිරේ. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ සත්වයෝ උපදිනවා, මනුස්ස ලෝකේ උපදිනවා සත්වයෝ. දැන් අපි මලාට පස්සේ උපදින්න නැත්නම් බුදු කෙනෙකුගේ ධර්මයක උමනාවක් නැහැ නේද? මලාට පස්සේ උපදින්න නැත්නම් අපිට මෙහෙම සසර ගමනකුත් නැහැ නේද? ඉතින් මේ මලාට පස්සේ උපදින නිසා තමයි මේ අනේක විද දුක් දුම්නස් සසුම් හිලීම්, කායික දුක්, මානසික දුක්, මේ මුළු මහත් දුකම මේ ඉපදීම නිසා. ඒකට ඉපදීම කියන කරුණ ලෝකේ කොහේවත් කොතනකවත් මොනම විදිහකටවත් නැත්තම්, වයසට යාම කියන කරුණත් ලෝකේ නැත්තම්, මරණයටපත් වීම කියන කරුණත් ලෝකේ නැත්තම් ඇත්තට බුදු කෙනෙකුගේ උවමනාවක් නැහැ නේද? බුදු කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැහැ ලෝකෙට. එදා අපි යෝක කතා කළානේ. එතකොට යම් දවසක යම් මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ ඉපදීමත්, වයසට යාමත්, මරණයත් කියන කරුණු තුන නිසා. එතකොට ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ බබලන්නේ මේ කරුණු තුන නිසාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදීමත්, වයසට යාමත්, මරණයත් කියන මේ කරුණු තුන ප්‍රහාණය කරන්න බෑ. මෙන්න මේ කියන කරුණු තුන ප්‍රහාණය කළේ නැත්තම් ඉපදීම, වයසට යාම, මරණය කියන කරුණු තුන ප්‍රහාණය කරන්න මේ රාගයත්, මේ ද්වේෂයත්, මේ මෝහයත් ප්‍රහාණය කරන්න ඕන. යම් කෙනෙක් ඉපදීමත්, ජරාවට පත්වීමත්, මරණයත් රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය නොකර ප්‍රහාණය කරා කියන කතාව මේ ලෝකෙ කොතනකවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්න බෝන ඉපදීමත්, ජරාවත්, මරණයත් නැති කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්න බෑ. මෙන්න මේ කරුණු තුන ප්‍රහාණය කරන්න නැතුව. මොනවද මේ කරුණු තුන?
සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසත් කියන මේ කරුණු තුන ප්‍රහාණය කරන්නේ නැතුව රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්න බෑ. අපි ඒකත් ගියේ සතියේ කතා කළා නේ. ඊළඟට සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසත් කියන කරුණු තුන ප්‍රහාණය කරන්න බෑ. මෙන්න මේ කියන කරුණු තුන ප්‍රහාණය කරන්න නැතුව. පළවෙනි එක තමයි නුවණින් තොරව මෙනෙහි කිරීම ප්‍රහාණය කරන්න නැතුව, වැරදි මඟ යාම ප්‍රහාණය කරන්න නැතුව, සිතේ හැකිලුණු බව ප්‍රහාණය කරන්න නැතුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න බෑ. අපි ඒක කතා කරන්නේ ගිය සති. ඔව් ඒක අපි කතා කළා. එතකොට අර වැරදි මඟ යාම කියන කාරණාව පැහැදිලි කරගන්න අපි අර දේශනාව කතා කරා නේද? මජ්ක්‍ධිම නිකායේ මේ සල්ලේක සූත්‍රේනේ. සල්ලේක සූත්‍රය ගැන කතා කරා. ඇත්තටම මෙහෙම මේ විදිහට බලනකොට අපේ ජීවිත තුළ කොච්චර අඩුපාඩු තියෙනවද? මෙහෙම බලනකොට දැන් අපි උත්සාහ කරනවා මේ ජීවිතේ අපේ මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න. අපි මේ මාර්ගඵල අවබෝධය කරා යන්න අපි මහන්සි වෙනවා. හැබැයි බලන්න අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරගන්න ඕන නේද? සෝතාපන්න වෙලා සතර පායෙන් ගැලවෙන්න කැමති නේද කියලා අහනකොට මෙතන ඉන්න කවුරුත් අකමැති කියන්නේ නැහැ නේද? මෙතන ඉන්න සීළු දෙනාම කැමති සතර පායෙන් ගැලවෙන්න. එතකොට දැන් අපිට ඒ සතර පායෙන් ගැලවීම පිණිස අපේ ජීවිත තුළ ප්‍රහාණය කරගත යුතු කාරණා වගේක් තියෙනවා. එතකොට අපි ඒක කරන්නේ නැතුව කොච්චර කැමැත්තක් තිබ්බත් කොච්චර පැතුවත් අපිට බෑ ඒ සඳහා අවශ්‍ය කරුණු ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාවේ යෙදෙන්නේ නැතුව කවදාවත් අපිට දුරු කරගන්න බෑනේ ඒ සංයෝජන නේද? එතකොට දැන් හොඳට දැන් මේ ඉන්නේ කණ්ණාඩියක් ඉස්සරහා කියලා කල්පනා කරන්න. දැන් මේ ඉන්නේ කණ්ණාඩියක් ඉස්සරහා. එතන කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලනකොට තමන්ව පේනවා කණ්ණාඩියේ. එතකොට අඩුපාඩු හදාගන්න තියෙන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න අවංකවම මේ මෙතන ඉඳන් මේ පොඩ්ඩක් අත්‍තරම අවංකවම කල්පනා කරලා බලන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න ඇත්තටම හිතට එකඟව ඕනද? විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න ඇත්තටම හිතට එකඟව ඕනද? සීලබ්බත පරාමාස ප්‍රහාණය කරගන්න ඇත්තටම හිතට එකඟව ඕනද? ඇත්තටම ඕන් නැත්තම් මේවා එතනින් අහලා වැඩකුත් නෑ ඕන් නැත්තම්. ඇත්තටම ඕන නම් බලන්න නුවණින් තොරව මෙනෙහි කිරීම Taman තුල තියෙනවද? අයෝනිසෝ මනසිකාරය. ඊළඟට වැරදි මඟ යාම Taman තුල තියෙනවද? සිතෙහි හැකිලුණු බව Taman තුල තියෙනවද? එතකොට දැන් මේ හිතේ හැකිලීම කියන එක තියෙනකොට එතකොට දැන් හිතේ හැකිලීමත් එක්ක කරන්න බැරි වැඩක් තමයි අර සංයෝජන තුන ප්‍රහාණය කරන එකනේ. එතකොට හිතන්නකෝ හිතේ හැකිලීම කියන එක අපේ ජීවිත තුළ හිතේ හැකිලීම කියන එක පෝෂණය වෙනකොට හැබැයි පෝෂණය කරමින් පෝෂණය වෙන්න හේතු සකස් කර හේතු සකස් වෙනකොට වෙන අතරේ අපි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා නම් කී පතනවා. එහෙම පැතුමකින් කවදාවත් මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි. පැතුමකින් කරන්න බෑ. එතකොට දැන් සිතේ හැකිලීම තියෙන වෙලාවක දැන් අපිට එනවා නේද ඔය හිතේ හැකිලුණු ස්වභාවය. භාවනා කරන්න එන්නේ නැහැ. හිතේ නිකන් මේ
ලොකු කැමැත්තක් එන්නේ හෙට කරන්නම්. කරන්න ගියාමත් වාඩි වෙලත් වාඩි වුණාමත් කිසිම නෑ ඇඟමැලි කඩලා නිකන් තියෙනවා මේ හිත හැකිලිලා භාවනා අරමුණට හිත ගන්න බෑ. භාවනා අරමුණට මේ හිත නගා ගන්න අමාරුයි. එතකොට සමහර වෙලාවට භාවනා අරමුණට හිත නගා ගන්න අමාරුයි. මොකක් හරි අපි හිතමු මොකක් හරි හේතුවකින් හිත හැකිලිලා භාවනා අරමුණට හිත නගා ගන්න අමාරුයි. එතකොට භාවනා කරන වාඩි වෙන කෙනෙක්ට පසුතැවිල්ල ඇති වෙනවා. එතකොට පසුතැවිල්ල එක්ක ප්‍රමුදිත බව උපදින්නේ නැහැ. ප්‍රමුදිත බව නැති තැන ප්‍රීතිය හටගන්නෙත් නැහැ. ප්‍රීතිය නැති තැන පස්සද්ධිය හටගන්නේ නැහැ. පස්සද්ධිය නැති තැන සැපේ හටගන්නෙත් නැහැ. සැපේ නැති තැන සමාධිය හටගන්නෙත් නැහැ. එතකොට බලන්නකෝ ඒ පොඩි කරුණක් යන දුර. එතකොට පසුතැවිලි නොවීම ප්‍රමුදිත බවට හේතුවක්. ප්‍රමුදිත බව ප්‍රීතිය හටගන්න හේතුවක්. ප්‍රීතිය පස්සද්ධිය හටගන්න හේතුවක්. පස්සද්ධිය සැපේ හටගන්න හේතුවක්. සැපේ සමාධිය හටගන්න හේතුවක්. එතකොට දැන් පේනවද හිතේ හැකුළුණු බව කියන මේ කරුණ තියෙන තාක් අපිට මේ ප්‍රීතිය මේ පසුතැවිලි නොවීම කියන එක දුරු කරගන්න බෑ. ඒ තාක් ප්‍රමුදිත බව උපදව ගන්න බෑ. ඒ තාක් ප්‍රීතිය උපදව ගන්න බෑ. ඒ තාක් පස්සද්ධිය උපදව ගන්න බෑ. ඒ තාක් සැපේ උපදව ගන්න බෑ. ඒ තාක් සමාධිය උපදව ගන්න බෑ. එතකොට පේනවද මේ හිතේ හැකුළුණු බව කියන එක සංයෝජන දුරු කරගන්න කොච්චර බාධාවත්ද කියලා නේ. අන්න ඒකයි මම කිව්වේ කණ්ණාඩි ඉස්සරහට ගියා කියලා හිතන්න. එතකොට මේ පේනව නේද අපේ ජීවිත තුළ තියෙන අඩුපාඩු. එතකොට දැන් මේවා දුරු කරන්නේ නැතුව කොච්චර කල්පනා කළත් කොච්චර පැතුවත් අර සෙක්කුවකට වැලි දාලා කරකවනවා කෙනෙක් තල තෙල් ගන්න බලාගෙන. එතකොට එයා සෙක්කුවට වැලි දාලා කරකෝ පතනවා ප්‍රාර්ථනා කරනවා අනේ තල තෙල් එනවා නම් කොච්චර හොඳද? අනේ තල තෙල් එනවා නම් කොච්චර හොඳද කියලා වැලි දාලා සෙක්කුව කරකෝ පතනවා ප්‍රාර්ථනා කරනවා. හැබැයි පැතුමක් තියෙනවා. අනේ අපිට සතර අපාය නිදහස් වෙන්න කියලා. හැබැයි ප්‍රතිපදාව වැරදි. සෙක්කුවට වැලි දාලා තල තෙල් පතුවට එන්නේ නැහැ නේද? එතකොට සෙක්කුවට තල දාලා කරකවනකොට පැතුවත් නැතත් තල තෙල් නම් එනවා. ප්‍රතිපදාව හරි. එතකොට නුවණින් තොරව මෙනෙහි කිරීම ප්‍රහාණය කරන්නේ නැතුව වැරදි මගේ යාම ප්‍රහාණය කරන්නේ නැතුව සිතේ හැකිලුණු බව ප්‍රහාණය කරන්නේ නැතුව සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරන්න බෑ. අපි ඒක කතා කරා නේද ගිය සතියේ? දැන් මේ පොඩ්ඩක් මතක් කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි හිතමු දැන් අපි ඉන්නේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනත් සහිතවයි කියලා දැන් මෙතන ඉන්න කවුරු හරි ඉන්නව නම් ඉන්නේ. එතකොට එයාට දැන් මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරන්න එයාට මේ වැඩේට අත ගන්න තියෙන කොතනින්ද? දැන් මේ දේශනාවට අනුව බලනකොට. එතකොට එයාට දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත දැන් කෙනෙක් ඉන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන තියෙනවා. එයාට ඒක දුරු කරගෙන එයාට සතර පායෙන් ගැලවෙන්න ඕන. එතකොට මේ දේශනාවට අනුව එතකොට එයාට මේ ප්‍රශ්නෙට අත ගන්න තියෙන්නේ කොතනින්ද? යම් නුවණින්තර මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒක දුරු කරන්න පටන් ගන්නනේ. ඒතර ඒක දුරු කරන්න ඕන යාට සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් වැරදි මග යාම ප්‍රහාණය කරන්න ඕන. සිතේ හැකිලුණු බව ප්‍රහාණය කරන්න ඕන. එහෙනම් ඒ තුන ප්‍රහාණය කරන්න මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා හැබැයි ඒ කරුණ තුන ඔය අයෝනිසෝ මනසිකාරයත් වැරදි මග සේවනයත් සිතේ හැකිලුණු බවත් නිකන් බෑ කියනවා. ඒක ප්‍රහාණය කරන්න මෙන්න මේ කාරණා තුන ප්‍රහාණය කරන්න ඕන කියනවා. මොනවද මේ කරුණු තුන? සිහි මුලා වීම ප්‍රහාණය කරන්නේ නැතුව
සිහි මුලා වීම ප්‍රහාණය කරන්නේ නැතුව නුවණ නැතිකම ප්‍රහාණය කරන්නේ නැතුව සිතෙහි කලබලය ප්‍රහාණය කරන්නේ නැතුව මෙන්න මේ කියපු කාරණා තුන ප්‍රහාණය කරන්නේ නැතුව අයනුස මනසිකාරයත් වැරදි මග යාම ප්‍රහාණය කරන්නත් අයනුස මනසිකාරය ප්‍රහාණය කරන්නත් බෑ වැරදි මග යාම ප්‍රහාණය කරන්නත් බෑ සිතේ හැකිලුණු බව ප්‍රහාණය කරන්නත් බෑ අර ඉස්සෙල්ලා කියපු කරුණු තුන ප්‍රහාණය කරන්නේ නැතුව. ඒතර අයනුස මනසිකාරය ප්‍රහාණය කරන්නත් වැරදි මග සේවනයේ ප්‍රහාණය කරන්නත් හිතේ හැකිලුණු බව ප්‍රහාණය කරන්නත් දුරු කරන්න ඕන කරුණු තුන මොනවද? සිහි මුලා වීම, නුවණ නැතිකම, සිතේ කලබලය. නේ? දැන් එතන මෙතන මුට්ටස් සතිය කියලා කියනවනේ සිහි මුලාව. එතකොට ඒ සිහි මුලාව කියලා කියන්නේ එතන සිහියක් නෑ නේද? ඒ මුලා වෙච්ච සිහියක්. දැන් මුලා වෙච්ච සිහියක්. දැන් එතකොට මේ සිහිය පිහිටවගෙන නෑ. සිහිය පිහිටව ගන්න බෑ. මුලා වෙලා ඒ සිහිය. දැන් අපි දැන් හිතමු මෙන්න මෙහෙම කාරණයක්. කෙනෙක් පුරුදු කරනවා මොකක් හරි අපි හිතමුකෝ සියුම් දෙයක් කරන්න කියලා. සියුම් දෙයක් කරන්න මොකක් හරි අපි හිතමුකෝ මොකක් හරි සියුම් චිත්‍රයක් මොකක් හරි සියුම් රේඛා තියෙන චිත්‍රයක් අඳින්න එයා ලොකු එකඟ බවක් එයාගේ හිතේ තියාගන්න ඕන කියලා හිතන්නකෝ. ඒතර යම් සිහියක් එයා පවත්වනවා. හැබැයි ඒ පවත්වන සිහිය ඒ පවත්වන සිහිය එයාට මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙන එකක් නෙවෙයි නේද ඒක? ඒ සිහිය. ඒතර එයා හිතුවොත් මේ සිහියත් දැන් මට හොඳයි. මේක අපි මෙහෙම හිතමුකෝ මොකක් හරි යා මිත්‍යා වැඩපිළිවෙලකින් යම් සිහියක් උපද්දනවා. දුකේ නිදහස් වෙන්න කියලා හිතාගෙන. ඒතර එයාට බෑ නේද ඒක කරන්න? එහෙම කරන්න බෑ. එතකොට මිත්‍යා සමාධියකුත් තියෙනවා, මිත්‍යා සතියකුත් තියෙනවා නේ. එතකොට ඇත්තටම සිහිය පිහිටවා ගන්නවා නම් මේ ලෝකේ කරුණු හතරකයි සිහිය පිහිටවන්න තියෙන්නේ. එකක් කායානුපස්සනාවේ සිහිය පිහිටවන්න තියෙනවනම්, එහෙම නැත්නම් වේදනානුපස්සනාවේ, එහෙම නැත්නම් චිත්තානුපස්සනාවේ, එහෙම නැත්නම් ධම්මානුපස්සනාවේ. ඔතනින් බැහැරව සිහිය පිහිටවන්න ගියොත් අර මුලා වෙච්ච තැනක තමයි සිහිය පිහිටවන්න තියෙන්නේ. නේද? එතකොට එහෙම මුලා වෙන තැනක හිත පිහිටවන්න ගත්තොත් ඒ මුලා වෙන තැනක හිත පිහිටවීම නිසා එයාට බෑ අර අයෝනිසෝ මනසිකාරයත් වැරදි මඟ සේවනය කිරීමත් හිතේ හැකිලුණු බවත් ප්‍රහාණය කරන්න බෑ. දැන් ඇත්තටම බලන්න දැන් සිහි මුලා වීම ඇසුරු කරගෙන ඉන්නකොට සතිපට්ඨානයේ තුලද සතිපට්ඨානෙන් බැහැරද? සතිපට්ඨානෙන් බැහැරයි නේද? එතන සතිපට්ඨානෙන් බැහැර තැනක වැරදි මඟ සේවනය කරනවා කියන එක දුරු වෙන්නේ නැහැ නේද? දැක්කද? එකට එකක් බද්ධ වෙලා තියෙන හැටි. ඒ කියන්නේ සතිපට්ඨානෙන් බැහැර තැනක එයා වාසය කරනවා. එතන සතිපට්ඨානෙන් බැහැර වූ තැනක එයා වාසය කරනකොට එතකොට එයා සේවනය කරලා තියෙන්නේ හරි මගද වැරදි මගද? වැරදි මග. ඒතර සිහිමුලාව තියෙන තැනක එයාට කොහොමද වැරදි මග සේවනයේ ප්‍රහාණය වෙන්නේ එතකොටනේ? එහෙනම් එයා සිහිමුලා වෙච්ච තැනක ඉන්නේ. සිහිමුලා වෙච්ච තැනක ඉන්නවා කියලා කියන්නේ සතිපට්ඨානයෙන් බැහැරයි. ඒක තමයි එතකොට ඒකායන මාර්ගය සත්වයාගේ පිරිසිදු බව පිණිස තියෙන ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයයිනේ. එතන සතර සතිපට්ඨානයෙන් බැහැර වෙච්ච තැනක සිහි මුලා වෙන බව තියෙන්නේ. ඒ සිහි මුලා වෙන බව තැනක සිහි මුලා වෙන බව කියන තැන ඉන්නකොට එයා වැරදි මගමයි සේවනය කරලා තියෙන්නේ. නේද? එතකොට සතිපට්ඨානයෙන් බැහැර තැනක එයා වාසය කරනකොට එහෙනම්
අපි හිතමුකෝ සතිපට්ඨානයෙන් බැහැර මොකක් හරි අරමුණක් එයා ඇසුරු කරනවායි කියලා. එතකොට ඒ සතිපට්ඨානයෙන් බැහැර වූ තැනක යම් අරමුණක් ඇසුරු කරනවද? ඒක යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද? ඒක අයෝනිසෝ මනසිකාරය. එහෙනම් බලන්න දැන් මේ එක කරුණකට අර කරුණු තුනම ගැලපෙලා එන හැටිනේ. හරි. එතකොට දැන් අපි හිතමුකෝ සතර සතිපට්ඨාන අරමුණක් නැති තැනක අයෝනිසෝ මනසිකාරයේ තියෙනවා කියන එක පිළිගන්නව නේද? එහෙම තැනක වැරදි මඟ සේවනය කිරීමත් කියන එක තියෙනවා කියලා පිළිගන්නව නේද? එතකොට යම් වෙලාවක පසුතැවිලි නොවීම තියෙනවා නම් එතන තියෙන්නේ ඒ පසුතැවිලි නොවීමත් එක්ක බද්ධ වෙච්ච කරුණක් තමයි පසුතැවිලි නොවන හිතක ප්‍රමුදිත බව හට ගන්නවා. ප්‍රමුදිත බව හටගත්ත හිතක ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය හටගත්ත හිතක පස්සද්ධිය හට ගන්නවා. පස්සද්ධිය හටගත්ත තැනක සැපේ හට ගන්නවා. සැපේ හටගත්ත තැනක සමාධිය හට ගන්නවා. එතකොට දැන් ওই පසුතැවිලි නොවීම, ප්‍රමුදිත බව, ප්‍රීතිය, පස්සද්ධිය, සැපේ, සමාධිය කියන තැන සිතේ හැකිලුණු බව පවතින්නේ නැහැ නේද? ඒ සිතේ හැකිලුණු බව පවතින්නේ නැහැ. එහෙනම් සිතේ හැකිලුණු බව පවතින්නේ නැහැ. සතිපට්ඨාන අරමුණක් මනාකොට ඇසුරු කරනකොට. සතිපට්ඨාන අරමුණක් මනාකොට ඇසුරු කරනකොට එයාට සිතේ හැකිලුණු බව නැහැ. හිතේ හැකිලුණු බව යම් තැනක තියෙනවා නම් සතිපට්ඨානින් බැහැරයි. එහෙනම් මුට්ට සතිය සිහි මුලා බව කියන එක අයෝනිසු මනසිකාරයට වැරදි මඟ සේවනයේට හිතේ හැකිලුණු බවට බලන්නකො පාර කැපෙලා යන හැටි ඒ කරුණත් එක්කනේ. එතකොට සිතේ හැකිලුණු බව වැරදි මඟ යාම අයෝනිසු මනසිකාරය දුරුකරනද මේ සිහි මුලා වෙච්ච බව දුරු වෙන්න ඕන. එහෙනම් ඒකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි කළ යුතුම හොඳම වැඩේ නෙමෙයි කරන්න ඕන දේ තමයි සතිපට්ඨාන අරමුණක් නිරන්තරයෙන් ඇසුරු කිරීම. ඒ සතිපට්ඨානය තුළ සිහි පිහිටවීම හැර වෙන කිසිම දෙයක් නැහැ. එහෙනම් සතිපට්ඨානෙන් බැහැර වෙච්ච තැනක සිහි මුලා වීම තමයි වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ සතිපට්ඨානෙන් බැහැර වෙච්ච තැනක ඇත්තටම මුලා වෙන බව නේද තියෙන්නේ. ඇයි ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානේ නම් දුකෙන් නිදහස් වීම පිණිස එන එතනින් බැහැර වෙච්ච ගමන් සිහි මුලා වීමමයි වැඩෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා නුවණ නැතිකමත් ප්‍රහාණය කරන්න ඕන. ඒ නුවණ නැතිකම කියන එක හරි මේ පුදුම කාරණයක්. එතකොට නුවණ නැතිකම ගැන මේ හරි ලස්සන දේශනාවක මේ කරුණු ටිකක් තිබ්බා. ඒ කියන්නේ මේ අපිට මේ නුවණ නැතිකම දුරු කරගන්න ඕන. ඒ නුවණ නැතිකම දුරු කරගන්න මේ අපේ ජීවිත ගැන අපි මේ හොඳට තේරුම් බේරුම් අරගෙන ඉන්න ඕන. මේ නුවණ නැතිකම එක්ක මේ අත්වල බැඳගෙන ඉන්න පිරිසක් අපි. එතකොට දැන් නුවණ නැතිකම මේ සිහිමුලා වීමත් නුවණ නැතිකම සිතේ කලබලය කියන මේ කරුණු තුන ප්‍රහාණය කරන්න ඕන. එතකොට දැන් මම මේ කියන්න හදන්නේ නුවණ නැතිකම ප්‍රහාණය කරන්න මෙන්න මේ කරුණු වගේ තියෙනවා. මේක හරි වටිනවා. ඒ කියන්නේ නුවණ කියන එක තියෙන්න ඕන හැමතිස්සෙම ජීවිතය තුළ. මෙන්න මේ බලන්න මේ දේශනාව අර කරුණු තුන නුවණ නැතිකම කියන කාරණාව විස්තර කරන්නයි මේ දේශනාව ගන්නෙ. මේක හොඳට අහන්න. මේක මේ සමහරට මේ දේශනාවම පොඩ්ඩක් අද දවසේම ගියා අර නුවණ නැතිකම කියන කරුණු විස්තර කරන්න. මේ සාරිපුත්තයන් වහන්සේගේ ලස්සන දේශනාවක් තියෙනවා. ඒ සාරිපුත්තයන් වහන්සේ මෙන්න මෙහෙම කාරණයක් කියනවා. දැන් මේ කාරණාව කියලා දෙන්නේ අර නුවණ නැතිකම කියන එක තේරුම් ගන්න. හොඳයි. ඒ කියන්නේ ඒක දුරු කරන්න ඕන එකක් නිසා. ආයුෂ්මතුනි මේ ලෝකේ පුද්ගලයන් 4 දෙනෙක් දක්න ලැබෙනවා. කවුද මේ 4 දෙනා? මේක අනංගන සූත්‍රයේ තියෙන මේ කරුණු ටික හොඳයි. පුද්ගලයන් 4 දෙනෙක් දක්නට ලැබෙනවා. කවුද මේ 4 දෙනා? එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. නමුත් Taman තුළ උපක්ලේශ තියෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නේ නැහැ. ඔන්න පළවෙනි කෙනා.
එක්තරා පුද්ගලයෙක් ඉන්නවා මේ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. නමුත් Taman තුළ උපක්ලේශ තියෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නේ නැහැ. උපක්ලේශ තියෙනවා උපක්ලේශ තියෙන බව දන්නේ නැහැ අවබෝධයෙන්. තව පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා Taman තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා. පළවෙනි කෙනා උපක්ලේශ තියෙන බව දන්නේ නැහැ. දෙවෙනි කෙනා උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා. තව පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්ලේශ නැහැ. දැන් කලින් දෙන්න තුළ උපක්ලේශ තියෙනවා. තුන්වෙනි කෙනා තුළ උපක්ලේශ නැහැ. නමුත් ඒ පුද්ගලයා Taman තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැහැ. මේ ලෝකේ තවත් පුද්ගලෙක් ඉන්නවා හතරවෙනි කෙනා. ඒ පුද්ගලයා තුළත් උපක්ලේශ නැහැ. ඒ වගේම Taman තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. පුද්ගලයා හතර දෙනෙක් නේද? හතර දෙනා ඔයාලට මතකද? පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. උපක්ලේශ තියෙන බව මෙයා අවබෝධයෙන්ම දන්නේ නැහැ. තව පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා Taman තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා. දෙවෙනි කෙනා. තව කෙනෙක් ඉන්නවා උපක්ලේශ එයා තුළ නැහැ. හැබැයි ඒ වුණාට Taman තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැහැ. මේ ලෝකේ තවත් පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා තුලත් උපක්ලේශ නැහැ. ඒ වගේම Taman තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රිය ආයුෂ්මත්වරුනි මේ පුද්ගලයෙක් යම් පුද්ගලයෙක් උපක්ලේශ තමා තුළ තිබෙද්දී Taman තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් අන්නේ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයන්ගේ ගණනයටයි. දැන් තේරුණාද කීපක? පුද්ගලයෙක් තමා තුළ උපක්ලේශ තියෙද්දී Taman තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් දැන් අර දෙන්නෙක් ඉන්නවනේ උපක්ලේශ තියෙන දෙන්නෙක් ඉන්නවනේ. එක්කෙනෙක් Taman තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා. තව කෙනෙක් අවබෝධයෙන්ම දන්නේ නැහැ. ඔන්න ඔය දෙන්නගෙන් උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් අර Taman තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැද්ද? අන්නේ පුද්ගලයා තමයි කියනවා අර උපක්ලේශ තියෙන දෙදෙනාගෙන් දුර්වල පුද්ගලයන්ගේ ගණයට වැටෙන්නේ. ඒ වගේම දැන් පේනවද තනිකර මොකද්ද මේ හසුරවන්නේ? නුවණ නේද? නුවණ හැසිරවීම ගැන තමයි මේ දැන් බලන්න මේ නුවණේද මේ හසුරවන්නේ හැමතැනදීම. එතකොට දැන් අපි දක්ෂ වෙන්න ඕන ඒ නුවණින් විමසීම උපදව ගන්න. ඒ නුවණින් විමසීම උපදව ගන්න නැතුව අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරගන්න බෑ නේද? ඇයි බැරි? ඒ නුවණ නැතිකම නිසා නුවණ නැතිකමත් එක්ක අයෝනිසෝ මනසිකාරය දුරු කරන්න බෑ. වැරදි මඟ සේවනය දුරු කරන්න බෑ. ඊළඟට සිතේ හැකලුණු බව දුරු කරන්න බෑ. නේ? එහෙනම් නුවණ කියන එක දැන් අපිට තියෙන්න ඕන එකක්. අන්නේ නුවණ ගැන කියන්න තමයි මෙන්න මේ කාරණා ටික කියන්න පටන් ගත්තේ. ඒ වගේම ප්‍රියාශ්මතුනි යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ තියෙනකොට ඒ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නවා නම් Taman තුළ උපක්ලේශ තියෙනවා කියලා. මේ උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් වඩාත් උසස් පුද්ගලයන්ගේ ගණයට වැටෙන්නේ මේ පුද්ගලයයි. උපක්ලේශ තියෙන අයගේ. උසස් ගණයට වැටෙන්නේ Taman තුළ උපක්ලේශ තියෙද්දී Taman තුළ උපක්ලේශ තියෙන බව දන්න කෙනයි කියනවා උසස් පුද්ගලයන්ගේ ගණයට වැටෙන්නේ. ප්‍රියාශ්මත්වරුනි උපක්ලේශ Taman තුළ නැතිව තියෙද්දී උපක්ලේශ Taman තුළ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවනේ. එතකොට බලන්නකො නුවණින් විමසීම කියන එක කොච්චර වටින එකක්ද නේ? ඒ කියන්නේ නුවණින් විමසීම කියන්නේ කොච්චර වටිනවද? ඒ කියන්නේ උපක්ලේශ Taman තුළ නැතිව තියෙද්දී උපක්ලේශ Taman තුළ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවනේ. උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්න අතරින් අන්නේ පුද්ගලයා වැටෙන්නේ දුර්වල උදවිය ගණයටයි. දුර්වල උදවියගේ ගණයටයි කියන අර පුද්ගලයා වැටෙන්නේ. ආයුෂ්මත්වරුනි Taman තුළ උපක්ලේශ නැති විට ඒ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නව නම් Taman තුළ උපක්ලේශ නැතයි කියලා. අන්නේ පුද්ගලයා අයිති වෙන්නේ වඩාත් උසස් පුද්ගලයන්ගේ ගණයට. එතකොට මේ දැන් දුර්වල පුද්ගලයෙක් ගැනත් කිව්වා උසස් පුද්ගලයෙක් ගැනත් කිව්වා. දැන් මේ හතර දෙනා මතකයි නේද? එතකොට දැන් මේක සාරිපුත්ත මහරහතන් වහන්සේනේ දැන් මේ දේශනා කරන්නේ. එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙතන ඉඳලා අහනවා සාරිපුත්තයන් වහන්සේගෙන් මේ ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තේනි ඔය උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක්
වඩා දුර්වල කෙනෙක් කියලත් අනික් කෙනා වඩාත් උසස්ය කියලා පවසන්න හේතුව මොකද්ද? කාරණේ මොකද්ද? ඒ කියන්නේ උසස් කෙනෙක් උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නා ඉන්නවනේ. මේක හරිය ලස්සන දේශනාවක්. උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වඩා දුර්වල කෙනෙක් කියලත් අනිත් කෙනා වඩා උසස්ය කියලත් පවසන්න හේතුව මොකද්ද කියලා අහනවා. ඒ වගේම මේ ආයුෂ්මත් සාරිපුත්තේනි ඔය උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වඩා දුර්වල කියන්ටත් උපක්ලේශ නැති අයගෙන් එක්කෙනෙක් දුර්වලයි කියන්නත් අනික් කෙනා උසස් කියන්නත් හේතුව මොකද්ද? කාරණේ මොකද්ද කියලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා තමන් තුළ උපක්ලේශ තියෙද්දී තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා අවබෝධයක් නැති පුද්ගලයෙක් ගැන මම දැන් කිව්වනේ. උපක්ලේශ තියෙද්දී තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා අවබෝධයක් නැති පුද්ගලයෙක් ගැන කිව්වනේ. අන්න ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ කියනවා. ඒ උපක්ලේශයන්ගෙන් නිදහස් වෙන්න ඕන කියලා එයා තුළ ඕනකමක් ඇති වෙන්නේ නැහැ. ඇයි තමන් තුළ තියෙනවා කියලා දන්නේ නැන්නේ නේ? එතකොට එයාට ඕනකමක් ඇති වෙන්නේ නැහැ. උත්සාහයක් ඇති කරගන්නේ නැහැ. වීරිය ඇති කරගන්නේ නැහැ. අර උපක්ලේශ දුරු කරන්න. අන්තිමේදී ඒ තැනත්තාට මැරෙන්න වෙන්නේ රාගයත් එක්කමයි. ද්වේෂයත් එක්කමයි. මෝහයත් එක්කමයි. උපක්ලේශත් එක්කමයි. කිලිටි වෙච්ච හිතක් එක්කමයි. දැන් ඕන තරම් ওই මිනිස්සු අපිට ඇහෙන්නේ නැද්ද කියනවා. අපිට කියනව නේද? මට නම් ප්‍රශ්නයක් නැහැ කියනවා. මම නම් ප්‍රශ්නයක් නැහැ කියනවා. අපි පන්සල් යන්නෙත් නැහැ. අපි දන් දෙන්නෙත් නැහැ. ඔයාලා වගේ පන්සල් ගාන යන්නෙත් නැහැ. මේ ඒ වුණාට අපි ඉතින් පව් කරන්නෙත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ පවක් උපද්දවන්න පුළුවන් විදිහේ උපක්ලේශ මේ විදිහ උපක්ලේශ උපද්දවන්න පුළුවන් ස්වභාවයේ හිතක් මට තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ. එහෙම මිනිස්සු මැරෙන වෙලාවේ කොච්චර අසරණ වෙනවද? එහෙම මිනිස්සු මැරෙන වෙලාවේ කොච්චර අසරණ වෙනවද? ඒ කියන්නේ තමන් ගැන මහා ඉහළින් හිතාගෙන ඉන්නවා උපක්ලේශ තියෙද්දිම. උපක්ලේශ තියෙද්දිම එහෙම නැද්ද මිනිස්සු ඕන තරම් අපිට හම්බෙලා? ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ උපක්ලේශ තියෙද්දි තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා දන්නේ නැති කෙනාට වෙන්න තියෙන මොකද්ද දන්නවද? උපක්ලේශයන්ගේ නිදහස් වෙන්න ඕන කියලා එයා තුළ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, උත්සාහයක් ඇති කරගන්නේ නැහැ, වීරියක් ඇති කරගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මැරෙන්න වෙන්නේ රාගයත් එක්කමයි, ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි. එතකොට මේක තෝර බේර ගන්න බැරිකම නුවණ නැතිකම නේද? එතකොට මෙහෙම නුවණක් නැති කෙනෙක් ආයෝනිසු මනසිකාරයේ වැරදි මඟ සේවනය හිතේ හැකිලුණු බව දුරු කරයිද? දුරු කරන්නේ දුරු කරන්න බෑ. නුවණ නැහැ. නුවණ නැහැ. එතකොට මේ ආයුෂ්මතුනි ප්‍රිය ආයුෂ්මතුනි ඒක මේ වගේ දෙයක්. උදාහරණයක් කියනවා. සාප්පුවකින් හරි රන් කරුවෙකුගේ ගෙදරින් හරි තඹ භාජනයක් ගෙනාවා කියලා හිතමු. හැබැයි ඒ තඹ භාජනේ දූවිලි බැඳිච්ච මලකඩ බැඳිච්ච එකක්. ඉතින් මේ අයිතිකාර උදවිය ඒ භාජනේ පාවිච්චි කරන්නේ නැත්නම් පිරිසිදු කරන්නේත් නැත්නම් දූවිලි තියෙන තැනක බීසි කරලා තියෙනවා නම් එතකොට ප්‍රිය ආයුෂ්මතුනි ඒ තඹ භාජනේ කලක් යනකොට තවත් කිලිටි වෙලා තවත් මලකඩ බැඳෙනව නේද කියලා අහනවා. ප්‍රිය ආයුෂ්මතුනි ඒක නම් ඇත්ත කියනවා. ඒතර තඹ භාජනේට වෙන්න තියෙන ඒකනේ නේද? අන්න ඒ විදිහමයි ප්‍රිය ආයුෂ්මතුනි උපක්ලේශ තියෙන පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති බිය යුත්තේ කියන එක තේරෙනවද? තේරෙනව නේද? කට්ටිය තේරෙනව ඇති නේද? අන්න ඒ විදිහමයි ප්‍රිය ආයුෂ්මතුනි උපක්ලේශ තියෙන පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම්
ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ. ඒ පුද්ගලයාට තමන්ගේ උපක්ලේශ වල නිදහස් වෙන්න ඕනකමක් ඇති වෙන්නේ නැහැ. උත්සාහයක් ඇති වෙන්නේ නැහැ. බීරියක් පටන් ගන්න නැහැ. අන්තිමේදී උන්නහෙට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයත් එක්කමයි. ද්වේෂයත් එක්කමයි. මෝහයත් එක්කමයි. උපක්ලේශත් එක්කමයි. කිලිටි වෙච්ච හිතක් එක්කමයි. බලන්න ඕක තෝර බේර ගන්නේ නුවණ තියෙන කෙනා නේද? ඒතර නුවණ නැතිකම දැන් මේ වෙලාවේ ඇත්තටම හිතේ අපේ මේ උපක්ලේශ නැද්ද එක එක ආකාරයේ උපක්ලේශ කොච්චර තියෙනවද? ඒ උපක්ලේශ අඳුන ගන්න බැරි තැන දැන් අපි හිතමු කෙනෙක්ට එනවා දැන් හිතමු මෙන්න මේ විදිහට එනවා අකුසලයක්. පැවිදි වෙලා ඔන්න අපි හිතමු පැවිදි වෙලා ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා පැවිදි වෙච්ච අලුත ටික දුන්නා අපි හිතමු පැවිදි වෙන්න ගෙදරින් ආව ගෙදර ගියේ නෑ දැන්. ඕන ටික දවසක් ඔන්න පැවිදි වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේට මතක් වෙනවා අම්මලාට ධර්මයේ කියන්න ඕනා කියලා. වරදක්ද ඒකේ? ධර්මයේ කියන්න ඕන අම්මලාට ධර්මයේ කියන්න ඕන කියන එක වරදක් පේන්නේ නෑනේ. ඊට පස්සේ හොඳයි කියලා හිතලා අම්මලාට බණ ටිකක් කියන්න ඕන කියලා හිතලා තීරණය කර ගන්නවා ගෙදර යනවායි කියලා. එතකොට මේ ගෙදර යනකොට මේ කියනවා මේ ඔන්න පණිවිඩයක් දෙනවා ගෙදර ගිහිල්ලා හෝ නැතා හෝ මේ අනිත් ගෙදර ඥාති ටිකවත් එකතු කරන්නකො බණ චුට්ටක් කියන්න. හිතවත් අයටත් කියන්නකො එන එකේ බණ චුට්ටක් කියන්න කියලා කතා ඒගොල්ලන්ට ගෙදරට කියනවා. යන්න කලින් දැන් බණ කියන අදහස තියෙන්නේ. හැබැයි ඒක යට තියෙනවා අම්මලව කාලෙකින් දැක්කේ නෑ. ඥාතියින්ව කාලෙකින් දැක්කේ නෑ කියන එක ඒ සිතිවිල්ල ඒ යට තියෙනවා නම් හැබැයි බණ කියන එක නේද ඉස්සරහට දැම්මේ. ඒතර බණ කියනවා කියන එකේ අස්සේ ඥාතියින්ව දකින්න දෙමව්පියන්ව දකින්න තියෙන කැමැත්ත අස්සේ තියෙනවා. එතකොට ඒ අකුසලය Taman දකින්න නැත්නම් ඒක දුරු කරන්න බෑ නේද? එතකොට තනිකර එතන නුවණ නැතිකමමයි නේද තියෙන්නේ. එතකොට ඔය වගේ මේ කතා කරන වෙලාවේ අපි හැමෝගෙම ජීවිත අභ්‍යන්තරේ කොච්චර උපක්ලේශ තියෙනවද නේ? කොච්චර උපක්ලේශ තියෙනවද? එතකොට ඒවා අඳුනගත්තේ නැත්නම් නොඑක් ආකාරයේ සියුම් දේවල් උපක්ලේශ තියෙනවා. ඒවා අඳුනගත්තේ නැත්නම් ගොරෝසු දේවල් තියෙනවා. සියුම් ඒවා තියෙනවා. අඳුනගත්තේ නැත්නම් ඒ උපක්ලේශ අඳුනගත්තේ නැත්නම් ආයෝනිසු මනසිකාරය දුරු කරන්න බෑනේ. වැරදි මග සේවනයේ දුරු කරන්න බෑ. එතකොට උපක්ලේශ සහිත සිතකින් වාසය කරනකොට හරි මගක්ද සේවනය කරලා තියෙන්නේ? නෑ නේද? වැරදි මගක් සේවනය කරලා තියෙන්නේ. එතකොට වැරදි මග සේවනය දුරු කරන්න බෑ. හිතේ හැකුළුණු බව දුරු කරන්න බෑ. එතකොට ආයෝනිසු මනසිකාරයේ වැරදි මග සේවනයේ හිතේ හැකුළුණු බව දුරු කරන්නේ නැතුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න බෑනේ. එතකොට සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසත් දුරු කරන්න බැරි නම් කරන්න බැහැ නම් එයාට රාග ద్వේෂ මොහ දුරු කරන්නත් බෑ. රාග ద్వේෂ මොහ දුරු කරන්නේ නැති තැන ඉපදීම, ජරාවටපත් වීම, මරණය කියන කරුණ වලින් නිදහස් වෙන්න බෑ. එතකොට අර සියලු දුකින් නිදහස් වීම පිණිස නේද මේ නුවණ පාවිච්චි කිරීම කියන එක මේ වෙලාවේ අපි කරන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියනවා නමුත් ප්‍රිය ආයුෂ්මතුනි මං කියවනේ අනිත් පුද්ගලයා ගැන තමාතුළු උපක්ලේශ තියෙනකොට තමාතුළු උපක්ලේශ තියෙන බව දන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා. අන්නේ පුද්ගලයා මෙන්න මේකයි කැමති වෙ යුත්තේ. ඒ උපක්ලේශ වලින් නිදහස් වෙන්න ඕන කමක් ඇති වෙනවා. තමන් තුළ තියෙනවා කියලා දන්නවනම් උපක්ලේශ වලින් නිදහස් වෙන්න ඕන කියන කමක් ඇති වෙනවා. උත්සාහයක් ඇති කර ගන්නවා. වීරිය පටන් ගන්නවා. ඒ නිසාම මේ පුද්ගලයාට රාගය නැතිව, ද්වේෂය නැතිව, මෝහය නැතිව, උපක්ලේශ නැතිව, කිලිටි සිතක් නැතිව මැරෙන්න අවස්ථාව ලැබෙනවා. එතන අපිට එක ජීවිතයකවත් මේක කරගන්න බැරුව ගියා නේද මේ උපක්ලේශ දුරු කරගෙන?
මේ උපක්ලේශ දුරු කරගෙන අපිට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබද පරාමාස කියන කරුණු තුන දුරු කරගෙන තැනට එන්න බැරුව ගියානේ. ඒ කියන්නේ කී වතාවක් බැරුව ගියාද? කී වතාවක් නම් බැරුව ගියාද? බුද්ධ ශාසන කීයක් හම්බෙන්නේ නැද්ද? ඒ ශාසන හම්බෙච්ච වෙලාවේ අපි කී වතාවක් මේකෙන් පැනලා ගියාද? මේක කරේ නැද්ද? ගෙවාගෙන ආපු දුරත් එක්ක බලනකොට අපිට මොනවා වෙලා තියෙන්නද සසරේනේ? එහෙනම් අපිට සසරේ නොවිච්ච දෙයක් නැහැනේ. අපේ අම්මා අපිව මරලා ඇති ඕන තරම්. අපේ තාත්තා අපිව මරලා ඇති ඕන තරම්. අපේ සහෝදර සහෝදරියෝ මරලා ඇති ඕන තරම් ඉඩකඩම් ප්‍රශ්න වලට. අපේ දරුවෝ අපිව ඕන තරම් මරලා ඇති. අපිව බිහි කරපු අම්මා තාත්තත් අපිව මරලා ඇති නම් සසරේ අපේ දරුවෝ බිහි කරපු දරුවෝත් අපිව මරලා ඇති නම් අපිට ඉතින් තව මොනව නොවෙන්නද නේ? තාම සසරේ නේද? තාම සසරේ. තාම බය උපදින්නේ නැහැ නේද? හරියට අපිට. මේකට බය උපදින්නේ නැහැ මේ. බය නම් ලේසියෙන් උපදීගෙන හිතන්න එපා මේ සසරට. එහෙම ලේසියෙන් මේ බය උපදින්නේ නැහැ මේ සසරට. ඒ බය උපදින්නේ නැති නිසා අපි අකුසල් ගොඩේ කොච්චර කරණම් ගහනවද? මේ අකුසල් කොච්චර කරපින්නගෙන ඉන්නවද? මේ සියුම් අකුසල ගැන කවර කතාවද? ගොරෝසු අකුසල් දැනත් පෙනිපෙනි කොච්චර හිතේ පවත්නවද? කේන්ති හිතන්නකො. දැන් අර බණ කියන එකස්සේ ඥාතීන් බලන්න කියන අකුසලයේ හරි තේරෙන්නේ නැහැ කිය හිතමුකෝ. එතකොට තරහ කියන අකුසලේ කොච්චර තදට දැනෙනවද අපිට නේ? තරහ කියන අකුසලේ කොච්චර තදට දැනෙනවද? ඒත් ඒක දුරු කරන්න මහන්සියක් ගන්න නැහැ. එතකොට එහෙව් අපිට එතකොට කොච්චර වීරියක් ගන්න ඕනද නේද? මේ උපක්ලේශ සියුම් මේව අඳුන ගන්න. කොච්චර වීරියක් ගන්න ඕනද? එතකොට උපක්ලේශ තියෙන කෙනා උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා නම් අන්න එයා තමයි උත්සාහයක් වීරියක් ගන්නේ මහන්සියක් ගන්න උපක්ලේශ දුරු කරගන්න නේ. ඒක මේ වගේ දෙයක් කියනවා. සාප්පුවකින් හරි රන්කරුවෙක්ගේ ගෙදරකින් හරි තම වාජනයක් ගේනවා. හැබැයි ඒකේ දූවිලි බැඳිච්ච එකක්. මලකට බැඳිච්ච එකක්. ඒත් ඒකේ අයිතිකාරයෝ ඒ වාජනේ පාවිච්චියට ගන්නවා. හොඳට පිරිසුදු කරනවා. දූවිලි තියෙන තැන් වලට වීසි කරන්නේ. අන්න එතකොට ප්‍රියාශ්මතුනි කලක් යනකොට තම වාජනේ හරිම ලස්සනට දිලිසෙන්න පටන් ගන්නවා. ඇයි මේක නිතර නිතර මදිනවා පිරිසුදු කරනවා නේ? පාවිච්චි කරනවා. එතකොට පාවිච්චි කරන්න මේක දිලිසෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන පාවිච්චි කරනවා කියලා කියන්නේ මොකද්ද? මෙතන පාවිච්චි කරනවා කියලා කියන්නේ අර තමන්ගේ හිතේ උපක්ලේශ තියෙන බව නුවණින් විමසා බලනවා. එහෙම හිතක නේද උපක්ලේශ දුර වෙන්න පටන් ගන්නෙ. එතකොට මේ නුවණින් විමසීම කියන කරුණ පාවිච්චි කරනවා. නුවණින් විමසීම කියන කරුණ තමන්ගේ ජීවිතේට ගලප ගන්නවා. බලනවා පාවිච්චි කරනවා. එතකොට මොකද වෙන්නේ? අර හිතේ තියෙන උපක්ලේශ ප්‍රකට වෙනව නේද? උපක්ලේශ දුරු කරගන්න එයාට තමයි අවස්ථාව තියෙන්නේ. එයාට තමයි අවස්ථාව තියෙන්නේ. ඔන්න ඔය විදිහමයි ප්‍රියාශ්මතුන් යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ තිබුණොත් තමා තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නව නම් ඒ තැනත්තා කැමැති යුත්තේ උපක්ලේශයන්ගේ නිදහස් වෙන්න. අන්න යාට ඕනකමක් ඇති වෙනවා, උත්සාහයක් ඇති වෙනවා, වීරිය පටන් ගන්නවා. ඒ තැනත්තාට රාගයකින් තොරව, ද්වේෂයකින් තොරව, මෝහයකින් තොරව, උපක්ලේශ වලින් තොරව, කිලිටි සිතින් තොරව මරණයටපත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රියාශ්මතුනි යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැහැ. දැන් අර කලින් කි උපක්ලේශ තියෙන අයනේ දෙන්න. යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැහැ. නමුත් Taman තුළ උපක්ලේශ නැති බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා කැමැති යුත්තේ මෙයයි. ඔහු අරමුණු සුබ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. අරමුණු සුබ වශයෙන් සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගයේ විසින් ඔහුගේ සිත ගිල ගන්නවා.
අන්තිමේදී මේ පුද්ගලයාට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයත් එක්කමයි, ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි, කිලිටි වෙච්ච සිතක් එක්කමයි. පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැහැ. නමුත් Taman තුළ උපක්ලේශ නැති බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා මේ පුද්ගලයා කැමති යුත්තේ මෙයයි. ඔහු අරමුණු සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. අරමුණු සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගයේ විසින් ඔහුගේ සිත ගිල ගන්නවා. අන්තිමේදී මේ පුද්ගලයාට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයත් එක්කමයි, ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි, කිලිටි වෙච්ච සිතක් එක්කමයි. ප්‍රියාශ්මතුනි, ඒක මේ වගේ දෙයක්. තඹ භාජනයක් අරගෙන එනවා. ඒක ඊටා පිරිසිදු දිලිසෙන එකක්. ඒ වුණාට ඒකේ අයිතිකාරයෝ ඒ තඹ භාජනේ පාවිච්චි කරන්නේ නැහැ. පිරිසිදු කරන්නේ නැහැ. දූවිලි ගොඩේ විසි කරලා තියෙනවා. ප්‍රියාශ්මතුනි, ඉතින් කාලයක් යනකොට මේ තඹ භාජනේ කිලිට වෙලා මලකඩ බැඳිලා යනව නේද කියලා. ප්‍රියාශ්මතුනි, ඒක ඇත්ත. සමහර අයගේ නැද්ද සමහරුන්ට කේන්ති යන ස්වභාවය සාමාන්‍යයෙන් සමහරවල් ඔන්න කාලයක් තියෙන අඩුයි. හැබැයි යම් යම් කරුණවලදී ටික කේන්ති යන දැන් මෙයාට මේක අපි හිතමුකෝ ස්වභාවයෙන්ම කේන්ති යන්නේ නැති හිතක් මෙයාට තියෙනවා. හැබැයි මෙයා දන්නේ නැහැ එහෙම හිතක් තියෙනවා කියලා. හැබැයි සුළු කරුණේදී කේන්ති ගන්නවා, ටික ගන්නවා, කේන්ති ගන්නවා, අමනාපකම් ඇති කර ගන්නවා. පොඩ මේ හිතේ කේන්ති හටගන්නේ නැද්ද? කේන්ති හට ගන්නවා. අන්නේ විදිහමයි අර තඹ භාජනයක් හොඳ දිලිසෙන පිරිසුදු තඹ භාජනයක් අරගෙන ඇවිල්ලා ඒක පැත්තකට වීසි කරලා දානවා. පාවිච්චි කරන්නේ නැහැ, පිරිසුදු කරන්නේ නැහැ. ටික මලකට බැඳෙන්න පටන් ගන්නවා. ප්‍රියාශ්මතුනි, අන්න ඒ වගේ තමයි අර උපක්ලේශ නැති පුද්ගලයා Taman තුළ උපක්ලේශ නැති බව අඳුනගන්නේ. තව පුද්ගලයෙක් ඉන්නවා ඊට වෙනස්. තමා තුළ උපක්ලේශ නැත්නම් උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. ඒ නිසා මේ පුද්ගලයා කැමැති යුත්තේ මේයි. අරමුණු සුභ වශයෙන් සිහි කරන්නේ නැහැ. සුභ වශයෙන් අරමුණු සිහි කරන්නේ නැති නිසා රාගයට ඔහුගේ සිත ගිල ගන්න බැරුව යනවා. අන්නේ තැනත්තා මරණයටපත් වෙන්නේ රාගය නැතුවයි, ද්වේෂය නැතුවයි, මෝහය නැතුවයි, උපක්ලේශ නැතුවයි, කිලිටි සිතක් නැතුවයි. ඒක හරියට මේ වගේ එකක් කියනවා. හොඳ දිලිසෙන තම භාජනයක් අරගෙන එනවා. ඒකේ අයිතිකාරයේ තම භාජනේ පාවිච්චි කරනවා, පිරිසිදු කරනවා, දූවිලි තියෙන තැන් වල දාන්නේ නැහැ. එතකොට කලක් යනකොට මේ තම භාජනේ ගොඩාක් පිරිසිදු වෙනවා. තව තවත් පිරිසිදු වෙනවා. ලස්සනට දිලිසෙනවා. එතකොට අපේ මේ කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යනවා ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත උපක්ලේශ කියලා කියනවා. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, මේ උපක්ලේශ කියන නම යොදන්නේ මොන වගේ දෙයකටද කියලා අහනවා. උපක්ලේශ කියලා කියනවා. උපක්ලේශ කියලා කියන්නේ මේ උපක්ලේශ කියන නම යොදන්නේ මොන වගේ දෙයකටද කියලා අහනවා. ප්‍රියාශ්මතුනි, ඔය උපක්ලේශ කියන නම යොදන්නේ ලාමක ආශාවන්ට අනුව සිත පවත්වන්නට යාමෙන් හටගන්නා පාපී අකුසල වලටයි. ඒ කියන්නේ ලාමක ආශාවන්ට අනුව සිත පවත්වන්නට යාමෙන් හටගන්නා පාපී අකුසල් තියෙන්නේ. ඒ කියන්නේ ලාමක ආශාවන්ට අනුව හිත පවත්වන්න ගියාම හටගන්න පාපී අකුසල් වලට තමයි උපක්ලේශ කියලා කියන්නේ. මේ හරි ලස්සනයි. ඔන්න ප්‍රියාශ්මතුනි, මේ වගේ දේවල් දකින්න ලැබෙනවා. ඔන්න ලාමක ආශාවන්ට අනුව හිත පවත්වන්න ගියාම හටගන්න උපක්ලේශ පිළිබඳ විස්තරයක් කියනවා. ඔන්න එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඔහුට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. අර භික්ෂුවට මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා.
ඒ වුණාට මගේ යතින් මේ වැරද්ද සිද්ධ වෙච්ච බව අනිත් භික්ෂූන් නොදන්නා එකමයි හොඳ. දැන් ওই භික්ෂුව කියන වචනය අතහරින්න මේ තමන්ට කියනවා කියලා හිතන්න. තමන්ටයි මේ කියන්නේ කියලා හිතන්න. දැන් මම විතරනේ දැන් මෙතන ඉන්නේ භික්ෂුවක් කියද්දි. දැන් මේ උපක්ලේශ ගැනනේ දැන් අපි දැනගන්න ඕනේ. ඇත්තට මෙහෙම දැන් එහෙම අපිට වෙන්නේ නැද්ද? භික්ෂුව කියද්දි විතරද මේක වෙන්නේ? මොකක් හරි වැරද්දක් සිද්ධ වුණාම මගේ අතින් මේ වැරද්ද සිද්ධ වෙන එක කවුරුත් දැනගත්තේ නැත්තම් තමයි හොඳ කියලා හිතෙන අවස්ථා නැද්ද? එහෙම වෙනවනේ මිනිස්සුන්ට නේ. අන්න හිතක් උපදිනවා මේක මගේ අතින් මේ වෙච්ච එකක් කියලා දැනගන්න නම් එපා. ඔන්න එහෙම හිතාගෙන ඉන්නකොට අනිත් භික්ෂුන් වහන්සේලාට අර භික්ෂුවගේ වරද දැනගන්න ලැබෙනවා. එතකොට මේ භික්ෂුව දැන් මේ භික්ෂුන් වහන්සේලා මගෙන් වෙච්ච වැරද්ද දැනගත්තා නෙව කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ප්‍රියාශ්මතුනි අන්නේ කේන්තියත් අමනාපයත් යන දෙකමයි තිවෙන්නේ උපක්ලේශ වලටයි. දැන් අපේ හිතේ ඔක හටගන්නේ නැද්ද? හටගන්නව නේද? ඒතකොට කේන්තියත් අමනාපයත් කියන කරුණු දෙක හටගන්න හේතුනේ අර ලාමක ආශාව නිසා නේද? එතකොට ඒ වගේ ලාමක ආශාවලින් පිරිච්ච පිරිසක් නෙමෙයිද අපි? ඒ කියන්නේ ඒ වගේ ලාමක ආශාවලින් පිරිච්ච පිරිසක් නේ අපි. එතකොට මේ ලාමක ආශාවන් නිසා නම් ඒ ලාමක ආශාව නිසා නම් කේන්තිය තමනාපයත් හටගත්තේ. එහෙනම් එතන නුවණින් ඉවසීමක් තිබිලාද? නුවණින් ඉවසීමක් එතන තිබිලා නැහැ නේද? ඒ නුවණින් ඉවසීම නැති දැන අර කරුණු තුන ප්‍රහාණය කරගන්න බෑනේ. දැන් පේනවද අපි ගිලිලා ඉන්න තැන? එතකොට මේ අපිට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වෙන්න හේතු පේනවද මේ? නේ එතකොට මේ අමුවේ මේ අඩුපාඩු අපේ ජීවිත තුළ තියෙනවා. මේ හොඳට පේනවා මේ ජීවිත තුළ මේ අඩුපාඩු පේනවා හොඳට බලවත් පේනවා. ඇත්තටම ඔය අතෙන් කලින් කිව්ව නේද වැරද්දක් වුණාම මේ වැරද්ද නම් මගේ අතින් වුණා කියලා කවුරුත් දැනගන්න එපා. ඉස්සර පොඩි කාලේ වාජන බින්දෙනවා. මොකක් හරි වීදුරුවක් බින්දුනා කියමු. වීදුරුවක් බින්දුනහම කොච්චර බයේ ගැහි ඉන්නවද? අම්මලා තාත්තලා ගෙදර නැති වෙලාවක වීදුරුව බින්දලා ඔය වගේ හිතක් උපදිච්ච අවස්ථා නැද්ද? පොඩි කාලේ. එතකොට ඒකට අම්මලා ඒකට වරදට බයිනවා. එතකොට දෙමෝපියත් එක්ක කේන්තිය තමනාපයත් කියන එක හටගන්නේ නැද්ද? ඒ කේන්තිය අමනාපය හටගත්තේ අර වීදුරුව බිඳපු එකට අම්මලා දොස් කිව්වා, අවවාද කරා. හැබැයි හිතේ කැමැත්තක් තිබ්බා. මේක දැනගන්න එපා. ඒ දැනගන්න එපා කියන කරුණත් එක්ක නේද අර ප්‍රශ්නේ හටගත්තේ කේන්තිය අමනාපේ. අර දැනගන්න එපා කියලා යම් සිතවිල්ලක් ආවද ලාමක කැමැත්තක් ආවද අන්න ඒකෙන් තමයි මේ අමනාපයත් කේන්තියත් කියන උපක්ලේශය හටගත්තේ. ලාමක ආශාවන්. එතකොට මේ අපේ හිත හැමතිස්සෙම ලාමක ආශාවන් එක්ක නේද මේ යන්නේ. ප්‍රියාශ්මතුනි මෙන්න මෙහෙම දේවලුත් දකින්න ලැබෙනවා. යම් භික්ෂුවකට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. මගේ අතින් මේ වැරද්ද සිද්ධ වෙච්ච බව ඇත්ත. ඒ වුණාට භික්ෂුන් වහන්සේලා මේ වැරද්ද ගැන සංඝයා මැද්දේ මට චෝදනා කරන්නේ නැතිව රහසේ කතා කරන එකමයි හොඳ. දැන් අපිට හිතෙන්නේ නැද්ද එහෙම? අපිට හිතනවා නේද? එතන අපිට හිතනවා මේ මගේ වැරද්ද මේ ප්‍රසිද්ධිය කියන්නේ නැත්නම් හොඳයි කියලා අපි හිතක් උපදවගෙන ඉන්නවා. දැන් මේ කාවද මේ දිග ඇරෙන්නේ? දෙකට මේ අර සැවැන්දරා පඳුරක් පොළවේ තියෙනවනේ. හාර අර චූටි මුලක්වත් නැතුව මේ පාදනවා වගේ වැඩක් නේද මේ කරන්නේ? පඳුර ගලවලා. එහෙම නැත්නම් මහා රූක්ෂ ගහක් ගලවනවා. හාරලා මුලත් ලොකු මුල් ටිකක් ගලවලා අඩුම ගානේ සැවැන්දරා මුලක් තරම් මුලක්වත් ඉතුරු කරන්නේ නැතුව මේ හාරනවා වගේ වැඩක් නේද මේ?
මේ අපිව නේද මේ දිග හාර මේ අපේ ස්වභාවයන් නේද මේ පෙන්වන්නේ. එතකොට මේක තේරුම් ගන්න බැරි තැන නුවණ පාවිච්චි නෑනේ නේද? නුවණ පාවිච්චි කරන එක නෑනේ. එහෙනම් නුවණ පාවිච්චි කරන එක නැති තැන මුලා වූ සිහිය තියෙන තැන ඊළඟට හිතේ මේ කලබලය තියෙන තැන අයෝනිසු මනසිකාරියත් වැරදි මඟ සේවනයත් සිතේ හැටොල්ුණු බවත් ප්‍රහාණය කරන්න බෑ නේද? එහෙනම් මේවා අපි කොච්චර වීරියෙන් දුරු කරන්න ඕනේවද? කොච්චර නුවණක් මෙතන අපි පාවිච්චි කරන්න ඕනද? දැන් නුවණ පාවිච්චි කරනවා කියනකොට අපිට තේරෙන්නේ නැහැ මේ කොහොමද කරන්නේ කියලා නේ. නුවණ පාවිච්චි කරන්න ඕනයි කියලා තියෙනවා දේශනාවේ. හැබැයි මේ තියෙනවා මේ දැන් මේ අනංගන සූත්‍රයේ මේ නුවණ පාවිච්චි කරන හැටි නේද මේ තියෙන්නේ. ඊළඟට මෙහෙම දෙයක්ත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට ඇති වෙන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. මගේ අතින් මේ වැරද්ද මේ අපි මේ ඇත්තටම හරි පුදුම දේශනාවක් මේක. මේ අපි ගැනම කියනවා. මගේ අතින් මේ වැරද්ද සිදු වුණා තමයි. ඒ වුණාට ඒ ගැන මට චෝදනා කළ යුත්තේ ඊට ගැළපෙන කෙනෙක්මයි. එන්නේ නැද්ද ඔය සිතවිල්ල? මේ ඇච්චෝ එනවාද මේ අපිට කියන්නේ? මේ හෙන්චයියෝ මේ පඟර නැට්ටෝ මුන් එනෝනේ අපිට අවවාද කරන්න. එහෙම නැද්ද ඉන්නේ හිතට? එතකොට මේ මගේ අතින් ඇත්තට අවවාදයක් මේ වැරද්දක් වුණා තමයි. ඒ වුණාට මේගොල්ලෝ එන්න ඕනේ මට කියන්න. එක්ක මං හා සමාන කෙනෙක් එහෙම නැත්නම් මට වඩා උසස් කෙනෙක්මයි මේක මට කියන්න ඕන. කොච්චර ඔය අකුසල් එක්ක බැට කනවද අපි? කොච්චර දුක් විඳිනවද අපි? එතකොට මේ හිත මෙහෙම හිතක් එක්ක විඳින දුක මෙහෙම හිතක් එක්ක විඳින දුක බලන්න. මේ වගේ හිතක් එක්ක මේ ජීවිතයේ විඳින දුකත් මෙහෙම හිතක් එක්ක සසරේ විඳපු දුකත් පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට හිත එහෙම හිතක් එක්ක කොච්චර දුක් විඳලා හෙම්බත් වෙලා ඉන්නේ. එතකොට මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා තමයි. ඒ වුණාට ඒ ගැන මට චෝදනා කළ යුත්තේ ඊට ගැළපෙන කෙනෙක් විසින්. නොගැළපෙන පුද්ගලයන් ඒ ගැන මාත් එක්ක කතා කරන්න ඕනේ නැහැ. එහෙම හිතුවට ඒ හිතපු දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. අර භික්ෂුවර ගැළපෙන පුද්ගලයෙක් ඒ වැරද්ද ගැන චෝදනා කරන්නේ නැහැ. නොගැළපෙන කෙනෙක් තමයි චෝදනා කරන්නේ. එතකොට අර භික්ෂුව මේක හරි වැඩක් නේ. මට ගැළපෙන කෙනෙක් එපැයි මේක වැරද්ද මේ වැරද්දෙන් මට චෝදනා කරන්න. මට මේ වැරද්ද ගැන චෝදනා කරන්න. නමුත් චෝදනා කරන්නේ මේ ගැන මේ ගැන මට නොගැලපෙන කෙනෙක් නේ කියලා කේන්ති ගන්නවා, අමනාප වෙනවා. ප්‍රියායිස්මතුනි, අන්නේ කේන්තිය තමනාපයත් කියන දෙකමයි තිබෙන්නේ උපක්ලේශවලට. හැබැයි ඒ කේන්තිය තමනාපයත් කියන උපක්ලේශය හටගන්න හේතුව මොකද්ද? අර ලාමක ආශාවනේ. ඒ ලාමක ආශාවනේ. ඒතකොට මේ ලාමක ආශාවෙන් අපි බැටකන්නේ නැද්ද? අවංකවම කල්පනා කරමු. අපි කොච්චර gedara dore ඔය කතාව කියනවද? අපි gedara dore කොච්චර ඔය කතාව කියනවද? එයා එන්න ඕනේ මට කියන්න. එයා කවුද මට කියන්න? ඔය වචන වලින් කියන්නේ නැද්ද අපි? ඔය වචන වලින් කියනවා. එතකොට ඒ ලාමක ආශාවත් එක්ක කේන්තිය තමනාපයත් හට ගන්නවා. එතකොට ඒ ලාමක ආශාවක් කියලා අපි හිතන්නේ නැහැ. එතකොට අපි හැමතිස්සෙම සාධාරණී කරනවා නේද ඒක? එහෙනම් නුවණ කියන එක එතන තිබුණේ නැහනේ. ඒ නුවණ නැතිකමත් එක්ක කොච්චර ජීවිතේ බැට කනවද අපි මේ අකුසල් එක්ක? කොච්චර දුක් විඳිනවද මේ අකුසල් එක්කනේ? එතකොට ඒ වගේ ලාමක අපේක්ෂාවක් තියෙන තැනක අපි කොච්චර රකින්නවද අපි ප්‍රතිරූපේ? එතනදී අපි කොච්චර උත්සාහයක් ගන්නවද, කොච්චර මහන්සියක් ගන්නවද අපි ප්‍රතිරූපේ රකින්න?
ඒ ප්‍රතිරූපේ රකින්න ගන්න උත්සාහයත් මහන්සියත් තියෙන තැනක කෝ අපේ නිහතමානීකම? දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරේ කොන වදිනවා බිම. එතකොට සාමණේර ස්වාමීන් වහන්සේ නමක් සිවුරේ කොන වදිනවා කියලා පෙන්වන්න දුන්න නේද? එතකොට සාරිපුත්තයන් වහන්සේ මොකද කිව්වේ? දේශනා කරේ. සිවුර පොරව ගත්තනේ. සිවුර පොරව ගත්තා. දැන් හරිද ස්වාමීනි කියලා ඇහුවා. එතකොට ඒ කියන්නේ මේ මුහුකුරාගේ ප්‍රඥාව ඇති තැනක ඇති තැන මුහුකුරාගේ ප්‍රඥාව ඇති තැනක ස්වභාවය බලන්න. දැන් හරිද කියලා අත් දෙක බැඳගෙන අහනවා. එතකොට රකින්න ප්‍රතිරූපයක් තියනවද? භාග්‍යතුන් වහන්සේට පස්සේ ප්‍රඥාවෙන් මහ පොළොවේ දෙවෙනි උනේ භාග්‍යතුන් වහන්සේට විතරයි. එහෙව් චරිතයක් කොහොම ඉන්න ඕනද? නේ? ඒ ප්‍රඥාව මුහුකුරාගේ ස්වභාවයේ තැනක ස්වභාවය එහෙමමයි. අපි මේ දෙවරක් චක්‍රේ පාඩම් කරන කොච්චර උඩ යනවද? නේ? අපි තුන්වරක් චක්‍රේ පාඩම් කරගෙන කොච්චර උඩ යනවද? නේද? අපි ප්‍රතිරූපේ රකින්න හදන්න ගන්න දේවල් කොච්චර ලාමකද නේ? අපේ ප්‍රතිරූපේ හදන්න ගත්ත දේවල් අපේ ප්‍රතිරූපේ රැකගන්න ගත්ත දේවල් උපක්ලේශ ඒ කියන්නේ ලාමක අර උපක්ලේශ හටගන්න මුල් වෙන ලාමක ආශාවන්ම නෙමෙයිද අපේ ප්‍රතිරූපේ හදන්න අපි අරන් තියෙන්නේ. දැන් බලන්න ඇත්තටම බලන්න ඔන්න ඒ කාරණාව බලන්න. දැන් මේ බලන්න මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. ඒ වුණාට මේ මගේ අතින් මේ වැරද්ද සිද්ධ වෙච්ච බව අනිත් අය නොදන්න එකම තමයි හොඳ. එතන රකින්න හැදුවේ මොකද්ද? ප්‍රතිරූපේනේ. තමන්ව රකින්න හදනවා. ඊළඟට මගේ අතින් මේ වැරද්ද සිද්ධ වෙච්ච බව ඇත්ත. ඒ වුණාට භික්ෂුන් වහන්සේලා මේ වැරද්ද ගැන සංඝයා මැද්දේ මට චෝදනා කරන්නේ නැතිව රහසේ කතා කරන එක තමයි හොඳ. රකින්න හදන්නේ මොකද්ද? ප්‍රතිරූපේ. ඒ රකින්න හදන ප්‍රතිරූපේ රකින්නේ ඒ කියන්නේ මාන්නයත් එක්ක නේද මේ? ඒ මාන්නයත් එක්ක ගිය ගමන් ප්‍රතිරූපේ රකින්න හදලා උපක්ලේශ ගොඩේ පෙරලි ඉන්නවා. උපක්ලේශ වල පෙරලි ඉන්නවා. ඒතොර එහෙව් උපක්ලේශ මොකටද? නේ මොකටද එහෙම උපක්ලේශ? මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. ඒ වුණාට මට චෝදනා කරන්න ඕන මට ගැළපෙන කෙනෙක් මේ වැරද්දට. දැක්කද? ප්‍රතිරූපේ රකින්න හදනවා. ඒ ප්‍රතිරූපේ රකින්න හදන හැමතැනම නෝනින් ඉමසීම නැහැ. ප්‍රියාශ්මතුනි මේ වගේ දේකුත් ලකින්න ලැබෙනවා. ඒතර අර ඒ ලාමක අපේක්ෂාවක් තියෙනවා. හැබැයි ඒ අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධ දෙයක්මයි සිද්ධ වෙන්නේ. ඒ ලාමක අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධ දෙයක්ම සිද්ධ වෙනකොට අර උපක්ලේශ හට ගන්නවා. එහෙනම් නුවණ තියෙන්න ඕන නේද? ඒ ලාමක අපේක්ෂා දුරු කරන්න. ඒ නුවණ තියෙන්න ඕන ඒ ලාමක අපේක්ෂා දුරු කරන්න. ඒ නුවණ නැත්තම් මේක නම් කරන්න බෑ. යම් විශ්වයකට මේ විදිහේ ලාමක ආශාවක් ඇති වෙනවා. එතකොට උපක්ලේශ හටගත්තා නම් හටගත්තේම ලාමක ආශාවන් අපේක්ෂාවන් එක්කමයිනේ. උපක්ලේශයක් හට ගන්නව නම් හටගන්නේම ලාමක බවක් එක්කමයි. ලාමක අපේක්ෂාවක් එක්කමයි. අනේ ඇත්තෙන්ම ශාස්ත්‍රඥ වහන්සේ වෙන භික්ෂුවකින් ධර්ම කරුණු විමසීමසා භික්ෂූන්ට දහම් දෙසන්නේ නැතුව දැන් භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඉන්නකොට දහම් කරුණු අහනව නේද? ප්‍රශ්න අහනවනේ. විමසනවනේ කරුණු. සාරිපුත්ත ඔබට මේක කොහොමද වැටහෙන්නේ? මොග්ගල්ලාන ඔබට කොහොමද මේක වැටහෙන්නේ? ඔය එහෙම අහනවනේ. අහන වෙලාවවල මේ කෙනෙක් එතන ඉඳගෙන කල්පනා කරනවා භාගතුන් වහන්සේ වෙන කාගෙන්වත් අහන්න නැතුව මගෙන්ම විතරක් ධර්ම කරුණු විමසීමස අහනවා නම් අහලා දහම් දෙසනවා නම් කොයිතරම් හොඳද කියලා. නමුත් ප්‍රියායස්මතුනි සිද්ධ වෙන දෙයක්. එතකොට බලන්නකො මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කොච්චර ලස්සනට තරාදියකින් කිරලා මැනලා ගන්නවා වගේ මේ හිතේ තියෙන ස්වභාවයන් තෝර බේර ගන්නවද නේ? මෙහෙම එකක් වෙනවා.
අර දැන් ශාස්ත්‍රුන් වහන්සේ මගෙන්ම ප්‍රශ්න විමසීම සහ ධර්ම කරුණු කියනවා හොඳයි කියලා හිතනවා. හැබැයි සිද්ධ වෙන දෙයක් ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරදී අර භික්ෂුවකින් ධර්ම කරුණු විමසන්නේ නැහැ. වෙන භික්ෂුවකින් ධර්ම කරුණු විමසීම සහ ධර්මයේ දේශනා කරනවා. එතකොට භික්ෂුව ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ධර්ම කරුණු මගින් විමසන්නේ නැහෙනි. වෙන භික්ෂුන්ගෙන් ධර්ම කරුණු විමසීම සහ ධර්මයේ දේශනා කරන්නේ කියලා කේන්ති ගන්නවා. අමනාප වෙනවා. අන්නේ කේන්තිය තමනාපයත් යන දෙකම අයිති වෙන උපක්ලේශ වලටයි. සමහර විට දැන් මේ කේන්ති ගන්න ශාස්ත්‍රුන් වහන්සේත් එක්කනේ. ඒක ලාමක ආශාවක් එක්ක අපි හිතමුකෝ එයා ඒ භික්ෂුව කේන්ති ගත්තේ ශාස්ත්‍රුන් වහන්සේ මගෙන් ඇහුවේ නැහැ කියලා න ะ. ශාස්ත්‍රුන් වහන්සේ එක්කනගේ කේන්ති ගත්තේ අර ලාමක ආශාව කොච්චර දරුණුද? කේන්ති යන්නේ බුදුරජාණන් වහන්සේත් එක්කනේ. අර සුනෙත්ත ශාස්ත්‍රුන් වහන්සේ හිටියන්නේ බඹලොව යන්න ධර්මයේ දේශනා කළේ. ඒ සුනිත ශාස්ත්‍රුන් වහන්සේ ගැන කෙනෙක් හිතා පහදව ගත්තොත් එයා කෙලින්ම නිරේ කියනවා. මේ බුද්ධෝත්පාද කාලයක නෙමෙයි. ඒතරට බඹලොව උපදින්න ඕන කර ධර්මයේ කියන සුනිත ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතා පහදව ගත්තොත් එයාට බොහෝ පව් රැස් වෙනවා නිරේ උපදිනවා. හැබැයි යම් කෙනෙක් සෝතාපන්න ශ්‍රාවකයෙක් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් කෙරෙහි හිතා පහදව ගත්තොත් අර සුනිත ශාස්ත්‍රුන් වහන්සේ කියන හිතාපාදව ගත්තට වඩා බොහෝ පව් රැස් කරගන්නවා කියනවා. දැන් මෙතන බලන්න මගෙන් අහන්නේ නැහැනේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කේන්ති ගන්නවා. හැබැයි කේන්තිට මුල් වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. අමනාපයට මුල් වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. කොහොම පව්තෝගයද රැස් වෙන්නේ? එතකොට එහෙම පව්තෝගයක් රැස් කරගන්නවා. මොකක් නිසාද? ශාස්ත්‍රුන් වහන්සේ මගෙන් විතරක් මහලා කරුණු විමසීම සහ ධර්මයේ දේශනා කරන්න ඕන කියන ලාමක ආශාවක් එක්ක. එහෙනම් කෝ එතන නෝනින් විමසීම? කෝ එතන නෝනින් විමසීම? දැන් බලන්න ඔය වගේ දේවල් මේ කියපු කරුණු අපේ ජීවිත තුළ තියෙනවා. අපේ ජීවිත තුළ තියෙනවා. මේ වගේ දේවල් පවා දකින්න ලැබෙන ප්‍රියායිෂ්මතුනි. ඇතැම් භික්ෂුවක් තුළ ඇති වෙන්නේ මේ විදිහේ ලාමක ආශාවක්. මේ භික්ෂූන් ගමට දාන්නට වඩිද්දී වෙන භික්ෂුවක් ඉස්සරහින් වඩාම්මාගෙන යන්නේ නැතුව මාවම ඉස්සරහින් වඩාම්මාගෙන යාමට වඩම්වාගෙන ගමට දාන්නට වඩනවා නම් ඒක කොච්චර හොඳද කියලා හිතනවා. දැන් දානෙට වඩිනකොට අනේ මාව තමයි මුලින්ම පොලිමේ ඉස්සරහට අරගෙන යන්න ඕන. මටම ඉස්සරහින් යන්න තියෙනවා නම් කියන ලාමක ආශාවක් ඇති වෙනවා. හැබැයි සිද්ධ වෙන්නේ වෙන දෙයක්. හිතේ මේ කේන්තිය අමනාපය යම් වෙලාවක හටගත්තා නම් එතන ලාමක ආශාවක් තිබිලමයි නේද? හොඳට හිතන්න දැන් චුට්ටක් කල්පනා කරන්න කේන්ති ගිය අවස්ථාවක් දැන් මේ වෙලාවේ පොඩ්ඩක් කේන්ති ගිය අවස්ථාවක මේ යම් වෙලාවක සිහි වෙනවා නම් ඒ කේන්ති යන්න හේතුව මොකක්ද කියලා බලන්න. ඒ කේන්ති යන්න හේතුව සාධාරණ එකක් වෙන්න පුළුවන් තමන්ගේ පැත්තේ. හැබැයි අර පැත්තේ මේ කරුණුත් එක්ක බලනකොට තමන්ගේ පැත්ත සාධාරණයි කියලා හිතන්න පුළුවන් කරුණු ඇති. හැබැයි ඒ කේන්තිය තමනාපයත් එක්ක එතන ලාමක ආශාවක් තිබුණාමයි. ලාමක ආශාවක් තිබුණාමයි එතන. අර මම තමයි පොලිමේ ඉස්සරහින් යන්න ඕන කියලා අර භික්ෂුව හිතනවා. හැබැයි යන්නේ වෙන කෙනෙක් ගන්න ඉස්සරහට. ඔන්න අමනාපයත් කේන්තියත් හට ගන්නවා. ලාමක ආශාව මට ඉස්සරහින් යන්න ඕන. දානශාලාවේදී මුල් පුටුවත් ඉස්සලාම ලැබෙන දන් පැනුත් ලැබෙන්න ඕන මටයි. වෙන භික්ෂුවකට ඒ මුල් පුටුවත් ඉස්සලාම ලැබෙන දන් පැනුත් ලැබෙන්නේ නැත්තම් කොච්චර හොඳ. දැන් හිතන්න මේ හිතක් එක්ක ඉන්න වුණොත් ගිනි ගොඩේ නේද ඉන්න වෙන්නේ. දානෙට ගියත් ගිනි ගොඩේ. දායකයෙක් හම්බුණත් ගිනි ගොඩේ. සිවුරක් පොරවන්න ගියත් ගිනි ගොඩේ. ගිලම්පස ටිකක් වළඳන්න ගියත් ගිනි ගොඩේ. නේ? අපි හිතමු ගිලම්පස එකක් වළඳන්න ගියත් කැමති බීම ගිලම්පස එකක් තියෙනවා එකයි තියෙන්නේ. එතකොට එතන ඉන්නවා භික්ෂුන් වහන්සේලා දෙනමත් තුන්නම. එතකොට ඒ ගිලම්පස එක මට ලැබෙනවා කියලා හිතා ඉන්නකොට කොච්චර අකුසල වැඩෙනවද නේ?
කොච්චර අකුසල් වැඩෙනවද? එතකොට ඒ වගේ ගිලම්පස කතා තමන්ගේ ගිහි අයගේ ජීවිතේට නැති වුණාට සිවුරු ගිහි අයගේ ජීවිතේට නැති වුණාට කුටිසෙනසුන් කියන ඒවා ගිහි අයගේ ජීවිතයට අදාළ නැති වුණාට ගෙවල් දොරවල් වල ඉන්නේ. ඇඳුම් පැළඳුම් අඳින්නේ නැද්ද? කනකර ආභරණ රන් රිදී ඒවා පළඳින්නේ නැද්ද? මේ ඉතින් ඒ වගේ දේවල් ජීවිතේට සම්බන්ධ නැද්ද? ඒ වගේ ජීවිතේට සම්බන්ධ නේ වගේ දේවල්. ඒ වගේ දේවල් පරිහරණය කරනකොට ඒවත් එක්ක බැඳෙන ලාමක ආශාවල් වලින් කේන්තිය තමනාපයත් කොච්චර හටගන්න පුළුවන්ද? හටගත්තද? අනාගතේ හටගනීද? එතකොට මේ ඉස්සලම ලැබෙන දම්පැන් ටිකත් මට හම්බෙනවා නම් මුල් පුටුවත් මට හම්බෙනවා නම් කොච්චර හොඳද කියලා හිතනවා. හැබැයි දානශාලාවේ මුල් පුටුවත් ඉස්සලාව ලැබෙන දම්පැන් ටිකත් වෙන භික්ෂුවකට ලැබෙනවා. අර භික්ෂුවට මුල් පුටුව ලැබෙන්නේ නැහැ, දාන ටික හම්බෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? මූලාසනේවත් ඉස්සලාම ලැබෙන දම්පැන්වත් මට ලැබෙන්නේ නැහනේ කියලා කේන්ති ගන්නවා. අමනාපය ඇති කරගන්නවා. මෙන්න මේ කේන්තිය තමනාපයත් අයිති වෙන උපක්ලේශ වලට. එතකොට මේ උපක්ලේශය හටගන්න හේතුුනේ අරක. දැන් පේනවද අපි කොච්චර කල්පනා කරන්න ඕනද නේ? අපි කොච්චර දැන් මේ වගේ දේවල් අපේ ජීවිත තුළ තියෙනවා. හැබැයි ඒ කේන්තිය තමනාපයත් කියන කරුණ අපි සාධාරණ අසාධාරණ බව කියන කරුණත් එක්ක සංසන්දනය කළා අපි සාධාරණීය කරගන්න හදන වෙලාවල් කොච්චර තියෙනවද නේ? ඒ කියන්නේ මේවා සාධාරණීය කරගන්න හදන්නේ අපි. සාධාරණීය කරගන්න හදන්නේ. එතකොට දවසක් මට මතකයි අපි පැවිදි වෙන්න ඉන්න කාලේ කොහොම හරි පැවිදි වෙන්න හරි උපසම්පදා වෙන්න හරි මට අපිට කලින් උපසම්පදා පින්කමක් හරි පැවිදි පින්කමක් හරි මොකක් හරි ඔය තිබ්බ සිද්ධියක්. ඒකෙදි කොහොම හරි ඒ පැවිදි වෙන්න නම් ලයිස්තුව ලියනකොට හරි උපසම්පදාවෙන් නම් ලයිස්තුව ලියනකොට හරි මේ කලින් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේට මගගේ නම පිටිපස්සට වැටුණා. උපසම්පදා වෙන්න ගිහිල්ලා තමයි ඒක උනේ. පැවිදිලා හිටියේ වැඩි හිටි කෙනෙක් කොහොම හරි නම වැටුණා පිටිපස්සට. ඒතර ওই ස්වාමීන් වහන්සේට ඒකට කේන්ති ගිහිල්ලා තිබ්බා. ඒතර අපේ ගුරුවරයා ඒක දැනගෙන හරි ලස්සන කාරණයක් කිව්වා මේ මේක දැන් අර ස්වාමීන් වහන්සේ අපහාස වෙන්නේ ඉන්නේ. එතකොට කිව්වා මේ හරි ලස්සන කාරණාවක් නුවණින් විමසනවා නම් ආයේ ප්‍රශ්න එතනම විසඳෙනවා. ඇහුවා මේ සතිපට්ඨානය තුල සිහි පිහිටවන්න පොලිමේ කොතන දායිස්මතුන් ඉන්න ඕන කියලා ඇහුවා. ওই පොලිමේ කොතන දායිස්මතුන් බාධාවක් තියෙන සතිපට්ඨානේ සිහි පිහිටවන්න. දැන් පොලිමේ තන බාධාවක්ද? ඉස්සරහද පස්සද මැදද කියන එක බාධාවක් නෙමෙයි නේද? සතිපට්ඨානේ සිහි පිහිටවන්න. එතකොට දැන් ඒ ලාමක ආශාව තියෙන තාක් ඒ ලාමක ආශාව දුරු කරන්නේ නැති තාක් කොච්චර අපහසුවෙන්ද ඉන්නේ? කොච්චර කේන්තියකින්ද ඉන්නේ? කොච්චර අමනාපයකින්ද ඉන්නේ? අන්න ඒකයි. එතකොට මේ ඇත්තටම ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති පිරිසක් නම් මෙතන ඉන්නේ මේවා පිරික්සා බල මේවා දුරු කරන්න ඕන. මේ උපක්ලේශ. එතකොට තමයි අර නුවණින් විමසීම කියන එක මතුවෙවි යන්නේ. එතකොට මේවා විමසන්න තමන් තුළ තියෙන උපක්ලේශ ප්‍රකට වෙනවා. තමන් තුළ තියෙන අකුසල් ප්‍රකට වෙනවා. ඒක තමයි මේ නුවණ පාවිච්චි කරනවා කියලා කියන්නේ. නුවණින් විමසනවා කියලා කියන්නේ ඒක. ඇතැම් භික්ෂුවකට මේ ආකාරයේ ලාමක ආශාවක් ඇති වෙනවා. බලන්න මේ දේවල් Taman තුල ඒකාන්තයෙන්ම මේවා බැහැර වෙලා නෙමෙයි. අපි තුල තියෙනවා. සමහර වෙලාවට අඩු වැඩි වශයෙන් මේවා තියෙන්න පුළුවන්. අනේ මන් තමයි දානශාලාවේ දන් බැලඳුවට පස්සේ අනුමෝදනා බණ කියන්නේ. දන්ශාලාවේදී දන් බැලඳුවට පස්සේ
වෙන භික්ෂුවක් අනුමෝදනා බණ කියන්නේ නැත්තම් කොයිතරම් හොඳද? නමුත් ආයුෂ්මතුනේ සිද්ධ වෙන්නේ වෙනත් දෙයක්. අර භික්ෂුවර දානශාලාවේ දන් බලන අවසන් වුණාට පස්සේ අනුමෝදනා බණ කියන ලැබෙන්නේ නැහැ. දැන් මේවා පැවිදි සමාජයේ තියෙනවා. දැන් මේ තියෙන නිසානේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරන්නේ. එන ගිහි ගෙදර නැද්ද මේවා? ඉක්මනින්ම කෙලෙස් දුරු කරලා දුකෙන් නිදහස් වෙන්න ඕනා කියලා සිවුරු පුරවගත්ත තැනකත් මේ වගේ දේවල් වෙනම නම් නේද? හංසය අතරත් මෙහෙම වෙනවා නම් මොනරු අතර කවර කතාවද? ඊළඟට මෙහෙම දේවලුත් දකින්න ලැබෙන ප්‍රියාශ්මතුනි. මම තමයි මේ ආරාමයට වඩන භික්ෂුන් වහන්සේලාට බණ කියන්නේ. ආරාමයට වඩ භික්ෂුන් වහන්සේලාට වෙන භික්ෂුවක් බණ කියන්න අවශ්‍ය නැහැ. නමුත් ආයුෂ්මතුනි සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්, රැකියා කරන ස්ථානයේ වෙන්න පුළුවන්, මොහොගරි සමිතියක වෙන්න පුළුවන්. මේ තැන්වල වෙන්න තියෙන දේවල්. දැන් මේ කාරණාව කියන්න හේතුව මොකද දන්නවද? කියන්නේ තේරෙනවද මොකටද මේ කාරණාව ටික කියන්නේ කියලා මේ අනංගන සූත්‍රයේ කරුණ ටික. ඇයි මේ වගේ දේවල් අපේ ජීවිතය තුළ හැමතිස්සෙම වෙනව නේද? මුණ ගැහෙනව නේද? එතකොට මේ වගේ දේවල් අපේ මේ වගේ සිද්ධි වලට අපි හැමතිස්සෙම ජීවිතේ මුහුණ දෙනවා. හැමදාම මුහුණ දෙනවා. එතකොට එහෙම මුහුණ දෙනකොට මේක නිසා මගේ කේන්තිය තමනාපයත් මේ ලාමක ආශාව නිසා හටගන්නවා කියන කරුණ විමසුවේ නැත්තම් නුවණ කියන එක පාවිච්චි කරේ නැත්තම් බලන්න අයෝනිස මනසිකාරය දුරු කරගන්න බෑ. වැරදි මග සේවන දැන් මේක මේ වගේ හිතක් තියෙනවා නම් මොන කොච්චර වැරදි මගම නේද මේ සේවනය කරලා තියෙන්නේ. ඒතර වැරදි මග සේවනයෙන් බැහැර වෙන්න බෑ. හිතේ හැකලුණු බව දුරු කරන්න බෑ. දැන් මේ වගේ කේන්තිය තමනාපයත් එක්ක ඉන්නකොට අර හිතේ හැකලුණු බව කියන එක තව වැඩි වෙනවනේ. එතකොට මෙහෙම හිතක් තියෙනකොට අයෝනිස මනසිකාරය තව වැඩි වෙනවනේ. අයෝනිස මනසිකාරයම නේද පෝෂණය වෙන්නේ. එතකොට වැරදි මගමයි නේද මේ සේවනය කරලා තියෙන්නේ. මේ හිතක් මේ විදිහට උපදවගෙන වාසය කරනකොට. මම තමයි අර ආරාමයට වඩන භික්ෂුන්ට බණ කියන්න ඕන කියලා හිතනවා. හැබැයි වෙන කෙනෙක් බණ කියනවා. ඔන්න කේන්තිය තමනාපයත් ඇති වෙනවා. හේතුව තමයි අර ලාමක අපේක්ෂාව. තව කෙනෙක්ට ඇති වෙන ලාමක ආශාවක්. ඔන්න මම තමයි ආරාමයට වඩන භික්ෂුණීන්ට බණ කියන්න ඕන. උපාසකවරුන්ට බණ කියන්න ඕන. උපාසිකාවන්ට බණ කියන්න ඕන. ඒතර ඔය පැවිදි සමාජයේ පැවිදි භික්ෂුන් වහන්සේලා අතර මේ වගේ ප්‍රශ්න හට ගන්න පුළුවන්. ගිහි ගෙදරත් ඔය දේවල් ඔහොමම වෙනවා. අනේ මට විතරමයි මේ භික්ෂුන් වහන්සේලා හොඳ පිරිකරත් ගරු බුහුමන් සත්කාර සම්මාන පුද පූජාත් ලබා දෙන්න ඕන. වෙන කාටවත් මේව කරන්න හොඳ නැහැ. ඔන්න කල්පනා කරනවා. එතකොට වෙන කෙනෙක්ට අර සත්කාර සම්මාන ගරු බුහුමන් පිරිකර ඔක්කොම ටික ලැබෙනවා. එතකොට ඔන්න කීන්ති යමනාපේ හට ගන්නවා. ලාමක ආශාවම තමයි. ලාමක අපේක්ෂාවම තමයි. එතකොට භික්ෂුණීන් උපාසක උපාසිකාවන් මේ සියලු දෙනා මට තමයි පුද පූජා පවත්වන්න ඕන, සත්කාර සම්මාන කරන්න ඕන කියලා හිතනවා, කල්පනා කරනවා. හැබැයි වෙන කෙනෙක්ට කරනකොට ඔන්න කේන්තිය තමනාපයත් හට ගන්නවා. ලාමක අපේක්ෂා එක්ක. මට විතරමයි හොඳ සිවුරු ලැබෙන්න ඕන. වෙන භික්ෂුවරු හොඳ සිවුරු ලැබෙන්න ඕනේ නැහැ කියලා හිතනවා. දැන් අපි හිතමුකෝ ඔන්න මේ තෑගි හම්බෙන තැන, තෑගි බෙදලා දෙන තැනක් කියලා. ඒතකොට අපිට එන්නේ නැද්ද ඔය ප්‍රශ්නේ එනවා නේද? කොච්චර බැට කනවද ඔයයි? මට විතරමයි ප්‍රණීත විදිහට දාන ලැබෙන්න ඕන. මට විතරමයි හොඳ ආවාසිකවල ලැබෙන්න ඕන. මට විතරමයි හොඳ ගිලම්පස බෙහෙත් ටික ලැබෙන්න ඕන. අනිත් භික්ෂුන් නම් ඒව හොඳ නැහැ. ওই විදිහේ
ප්‍රියායස්මතුනි හිතේ උපදින ලාමක ආශාවන්ට අඩුව වැඩ කරන්න ගිහින් හටගන්න මේ පාපී අකුසල වලට උපක්ලේශ කියලා නම දාලා තියෙන්නේ කියනවා සාරිපුත්යන් වහන්සේ. ආයස්මතුනි යම් භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවක් නැතිලා ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ලා හටගත් මේ පාපී අකුසල් ප්‍රහාණය වෙලා නැහැ කියලා දකින්න ලැබුණොත් අසන් ලැබුණොත් ඒ භික්ෂුව කොයිතරම් ආරණ්‍ය වාසී කෙනෙක් වුණත් කොයිතරම් ඈත වනාන්තරයක කුටියක හිටියත් කොයිතරම් පිණ්ඩපාතෙන් ජීවත් වුණත් කොයිතරම් ගෙපලි වලින් පිණුසිඟා වැඩියත් කොයිතරම් පාංශුකුල සිවුරු දරුවත් කොයිතරම් රළු සිවුරු දරුවත් පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නේ නැහැ කියනවා. ගරු කරන්නේ නැහැ, බුහුමන් දක්වන්නේ නැහැ, පූජා කරන්නේ නැහැ. එහෙම වෙන්නේ ඒ ආයස්මතුන්ගේ හිතේ ඇති වෙච්ච ලාමක ආශාවන් අනුව හැසිරෙන්න ගිහින් හටගත්තු අකුසල් නැතිලා නැති බව පේන නිසා අසන්න ලැබෙන නිසා එහෙම වෙන්නේ. ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන් කරවක ගෙදරින් හරි තඹ වාජනයක් ගේනවා. හරියෙන් පිරිසුදුයි. ලස්සනට දිලිසෙන එකක්. නමුත් ඒකේ අයිතිකාරයා ඒ වාජනයේ ඇතුළට සරපකුණක් හරි බලකුණක් හරි මිනිකුණක් හරි දානවා. දාලා තවත් ලස්සන තඹ වාජනයකින් වහනවා. ඊට පස්සේ මේ වාජනයේ කඩපිල් මැද්දේ මහා ඉහළින් උස්සගෙන යනවා. මිනිස්සුන්ට මේක දකින්න ලැබෙනවා. මේ ගැන කතාබස් කරන්න පටන් ගන්නවා. හැබැයිටම පින්වත්නි ඔය මහා ඉහළින් උස්සගෙන යන්නේ අපි කවුරුත් ආසා කරන જાතියක් වෙන්න ඕන කියලා. අන්තිමේදී මේ මිනිස්සු මේ වාජනේ පීන යන්න බලනවා. ඒ පීන අරිනකොටම දකින්න ලැබෙන ගඳ ගහන මලකුණ. ඒක මේ මිනිස්සු තුල අමනාපයක් ඇති වෙනවා. පිළිකුලක් ඇති වෙනවා. අප්‍රියාවක් ඇති වෙනවා. බඩගින වෙලා හිටිය උදවියට උදවියගේ බඩගින්නක් නැති වෙනවා. කාපු බීපු උදවිය ගැන කවර කතාවද? බඩගින්න හිටපු අයගේ බඩගින්නක් නැති වෙනවා. කාපු බීපු අයගේ බඩගින්න ගැන කවර කතාවද කියනවා. ප්‍රියායස්මතුනි යන්න මේ විදිහටමයි යම් භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇති වෙලා ඒ අනුව කටයුතු කරන්න කියලා ඇති වෙච්ච මේ පාපී අකුසල් නැති වෙලා නැහැ කියලා දකින්න ලැබුණොත් අසන ලැබුණොත් ඒ භික්ෂුව කොච්චර ආරණ්‍ය වාසී වුණත් කොච්චර පිණ්ඩපාතෙන් ජීවත් වුණත් ඈත වනාන්තරයක හිටියත් ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩියත් කොච්චර පාංශිකුරු තියුරු දරුවත් කොච්චර රළු සිවුරු දරුවත් සත්කාර සම්මාන කරන්නේ නැහැ මේ භික්ෂුවට භික්ෂුන් වහන්සේලා. ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා නේද? එතකොට බලන්න මේ තමන්ගේ පැත්තට හැරිලා බලන තාක් තමන්ගේ පැත්තට හැරිලා බලන තාක් මේ ලාමක අකුසල් තමන්ට අහු වෙන්නේ නැහැ නේ. එතකොට නුවණින් එමසීම කියන එක ජීවිතේ හැමතැනම හැමතිස්සෙම හැම වෙලාවෙම තියෙන්න ඕන. ඇයි එහෙම තියෙන්න ඕන? මේ නුවණින් එමසීම නැති තැන මේ ලාමක අකුසල් දුරු කරන්න බෑ. ඒ නුවණින් එමසීම නැති තැන අපිට මේ අර කලින් කියපු කරුණු තුන බැගින් කියපු කරුණු ප්‍රහාණය කරගන්න බෑ. කරන්න අමාරුයි. බෑ. අමාරු නෙමෙයි කරන්න බෑ. කරන්න පුළුවන් නම් මෙහෙම දේශනාවක් ඌමනාවක් නැහැ නේ. කරන්න බෑ. එහෙනම් මාර්ගඵල අවබෝධ කරන්න මෙන්න මේ අනංගන සූත්‍රය ආයි කියවන්න. සමහර විට මේක දැන් මේ කියාගෙන යනකොට කීවගෙන යනකොට හයියෙන් සමහරට තේරෙන්නේ නැති වෙයි. ආයි කියවන්න. ආයි කියවලා මේක දැන් ඇහුවට තමන් තුල තියෙන මේ ලාමක අකුසල් සම්පූර්ණයෙන් ඔක්කොම එකපාර තෝර බේර ගන්න බෑනේ. එතකොට පිළිවෙලින් තමයි මේ ගොරෝසු දේවල් ලාමක අකුසල් ටික අයින් කර මේ ගොරෝසු දේවල් ටික අයින් කරනකොට අභ්‍යන්තරයේ පවතින සියුම් උපක්ලේශ ටික මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මේ සියුම් උපක්ලේශ මතු කරගන්න මේ කියපු ගොරෝසු දේවල් ටික ඉස්සලා අයින් කරලා දාන්න ඕන. මේ ගොරෝසු දේවල් මතුවෙන්න මේ දුරු කරන්න තමයි සියුම් මේවා මතුවෙන්නේ. සියුම් උපක්ලේශ. එතකොට මේ ගොරෝසු දේවල් ටිකවත් දුරු කරගන්න නැති තැන අර සියුම් උපක්ලේශ ටික දුරු කරනවා කියන එක කරන්න බෑනේ. කරන්න බෑ. ප්‍රියායස්මතුනි යම් කිසි භික්ෂුවක් තුළ ඔය ලාමක ආශාවන් ඇතිවන ගතිය ඒ අනුව කටයුතු කරන්න ගිහින් පාපී අකුසලයන් ඇතිවන ගතිය ප්‍රහාණය වෙලා තියෙන බව දකින්න ලැබුණොත් අසන්න ලැබුණොත් ඒ භික්ෂුව ගමේ අරමක වැඩ හිටියත් ආරාධනාවන් පිළිගත්තත් ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළත් පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා. ඒ කියන්නේ අර ලාමක පාපී
අකුසලයන් නැති වුණ ගතිය යම් භික්ෂුවක් තුළ ප්‍රහාණය වෙලා දකින්න ලැබෙනවා නම් අහන්න ලැබෙනවා නම් ඒ භික්ෂුව ගමේ හිටියත් දැන් අර භික්ෂුව පාංශුකු මේ පිණ්ඩපාතේන ජීවත් උනේ හැබැයි ආරාධනාව පිළි අරගෙන දානේ වළඳන්න වැඩියත් පාංශුකුල චීවරේ නෙමෙයි ගිහියන් පූජා කරන සිවුරු පරිහරණය කළා. පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට ගරු කරනවා, බුහුමන් කරනවා, සත්කාර කරනවා, පූජාව කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒ භික්ෂුව තුළින් ලාමක ආශාවන් අනුව කටයුතු කරන්න ගිහින් ඒ අනුව හටගන්නා පාපී අකුසල් ඇතිවන ස්වභාවය ප්‍රහාණය වෙලා ගිය බව දකින්න ලැබෙන නිසායි කියනවා. අසන්න ලැබෙන නිසායි කියනවා. ප්‍රියායිස්මතුනි ඕක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන් කරුවගේ ගෙදරින් හරි තම භාජනයක් ගෙනාවා කියලා හිතන්න. ඒක හරි පිරිසිදුයි. ලස්සන දිලිසෙනවා. ඒකේ අයිතිකාරා ඒ භාජනයට ඇල්හාලේ බතුයි ප්‍රණීත විදිහට උයාගත්ත සූප ව්‍යංජනය දාලා තවත් තඹ වාජනයකින් වහනවා. ඊට පස්සේ මහා ඉහලින් කඩපිල් මැද්දෙන් උස්සගෙන යනවා. මිනිස්සුන්ට ඒක දකින්න ලැබෙනවා. මිනිස්සු ඒ ගැන කතා වෙනවා. හැබැයිට මේ උස්සගෙන යන්නේ මේ භාජනය ඇතුලේ අපි කවුරුත් ආසා කරන දෙයක් තියෙන නිසා වෙන්න ඕන. අන්තිමේදී ඔවුන් මේ භාජනය ඇරලා බලනවා. ඒ භාජනය අරිනවත් එක්කම ප්‍රණීත ව්‍යංජන පිරිවරාගත්තු රසවත් ඇල්හාලේ බතයි දකින්න ලැබෙන්නේ. ඒක දකින්නකොටම හරි සතුටක් ඇති වෙනවා. අප්‍රියාවක් නම් ඇති වෙන්නේ නැහැ. හොඳට කාලා බීලා බඩ පිරිච්ච උදවියට පවා ආයමත් කන්න ආසාව උපදිනවා. බඩගිනි උදවිය ගැන කවර කතාවද කියලා අහනවා. එතකොට නුවණින් විමසීම කියන කරුණ. එතකොට මෙන්න මේ නුවණින් විමසීම දැන් ඒ කාරණා ටික කිව්වේ ඒක මම ඔය ඉක්මනින් පොඩ්ඩක් කිව්වා. එතකොට ඒක කල්පනා කරන්න මෙන්න මේ නුවණින් විමසීම කියන කාරණාව සඳහා තමයි මේ කරුණ ටික කතා කළේ. එතකොට ඊට අමතරව අපේ ජීවිත තුළ තියෙන යම්තාක් අකුසල් හටගන්න ස්වභාවයන් පාපී අකුසල් හටගන්න විදිහේ කේන්තිය තමනාපය කියන අකුසල් උපක්ලේශ හටගන්න මුල් වෙන ලාමක අපේක්ෂා ලාමක කැමැති ලාමක ඉච්ඡා තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම් ඒවා දුරු කරගන්න මහන්සි වෙන්න ඕන. අන්න ඒවා තෝර බේර ගන්න ස්වභාවය තමයි අර නුවණින් විමසීම කියලා කියන්නේ. අන්න ඒක ඒ නුවණින් විමසීම කියන එක හැමතිස්සෙම තමන්ගේ ජීවිතය තුළ තියෙන්න ඕන එක. ඒ නුවණින් විමසීමක් තියෙන්න ඕන. එතකොට මේ නුවණින් විමසීම කියන එක නුවණ නැතිකම ඒ නුවණින් විමසීම කියන එක උපදව ගන්න ඕන. ඒ නුවණ නැතිකම කියන එක ප්‍රහාණය කරන්න ඕන. ඒ නුවණ නැතිකම ප්‍රහාණය කරන්නේ නැතුව ඊළඟට සිහි මුලා වෙන ස්වභාවය දුරු කරන්නේ නැතුව සිතේ කලබලය ප්‍රහාණය කරන්නේ නැතුව සිතේ කලබලය දැන් අපි හැමතිස්සෙම ගොඩක් දුරට මේ හිතේ කලබලන ස්වභාවය තියාගෙන ඉන්නෝනේ. එතකොට දැන් මේ බයෙන් බලන්න මේ සිහි මුලා වෙන බවක් තියාගෙන ඊළඟට මේ නුවණ නැතිකමක් තියාගෙන භාවනා කරන්න ගියාට පස්සේ භාවනා වැඩෙන්නේ නැහනේ. එතකොට භාවනා වැඩෙන්නේ නැති වෙනකොට අර හිතේ කලබලය හට ගන්නවා. ඒ භාවනා වැඩෙන්නේ නැති වෙනකොට හිතේ කලබලය හට ගන්නවා. හැබැයි හිතේ කලබලය හටගන්නේ භාවනා වැඩෙන්නේ නැති නිසා. වැඩෙන්නේ නැති ඇයි? සිහි මුලා වෙන බව තියෙනවා. ඊළඟට නුවණ නැතිකම තියෙනවා. එතකොට කොච්චර සිහියක් නුවණක් මේ ධර්මය අවබෝධ කරගන්න අපි පුරුදු කරන්න ඕනද පවත්වන්න ඕනද කියලා මෙන්න මේ දේශනාවෙන් හොඳට තේරුම් ගන්න. එතකොට දැන් ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඇත්තටම කැප වෙන කෙනෙක් නම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඇත්තටම මහන්සි වෙන කෙනෙක් නම් මේවා ඉගෙන ගන්න ඕනමයි. මේවා නැතුව ඉස්සරහට යන්න බෑ. මේවා නැතුව දුරක් යන්න බෑ. මේවා නැතුව මේ රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරන්න බෑ. නේද? එතකොට මේ දැන් මම මේ කතා කරේ අද මේ ඔන්න ඔය කරුණු තුන තමයි පොඩ්ඩක් මේ අද මේ තියෙන වෙලාවත් එක්ක මට කියන්න සිද්ධ වුණේ. එතකොට සිහි මුලා වීම ප්‍රහාණය කරන්නේ නැතුව නුවණ නැතිකම ප්‍රහාණය කරන්නේ නැතුව සිතේ කලබලය ප්‍රහාණය කරන්නේ නැතුව දැන් ගොඩක්කට එනව නේද හිතේ කලබලයක් මේක මේ ධර්මයේ පුරුදු වෙන්නේ සමාධිය වැඩෙන්නේ නැහැ කියලා. එතකොට මේ
බලන්න මේවට හේතු මොනවද කියලා නුවණින් ඉවසන්න පටන් ගන්න. එතකොට සිහි මුලා වීම නැතුව ප්‍රහාණය කරන්න නැතුව නුවණ නැතිකම ප්‍රහාණය කරන්න නැතුව සිතේ කලබලය ප්‍රහාණය කරන්න නැතුව අයනුසු මානසිකාරය දුරු කරන්න බෑ. වැරදි මග සේවනය දුරු කරන්න බෑ. හිතේ හැකුළුණු බව දුරු කරන්න බෑ. එතකොට ඒ කරුණු තුන දුරු කරන්න නැතුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න බෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න නැතුව රාග ද්වේෂ මොහ දුරු කරන්න බෑ. රාග ද්වේෂ මොහ දුරු කරන්න නැතුව ජරා ජාති ජරා මරණ දුරු කරන්න බෑ. ප්‍රහාණය කරන්න බෑනේ. එහෙනම් අපි යම් වෙලාවක සිහි මුලාව තුල ඉන්නවා නම් යම් වෙලාවක නුවණ නැතිකම තුල ඉන්නවා නම් යම් වෙලාවක හිතේ කලබලය සහිතව ඉන්නවා නම් කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ කියන එක තේරෙනවද? මේක නිකන් පොඩි කරුණක් වගේ නේ පේන්නේ. ඒ සිහි මුලාව නිකන් ලොකු දෙයක් නෙමෙයි වගේ. සතිපට්ඨාණයෙන් බැහැර බීම ලොකු දෙයක් නෙමෙයි වගේ. නිකන් සිහි මුලාව තුල ඉන්න එක නිකන් ලොකු දෙයක් නෙමෙයි වගේ. ඊළඟට නුවණ නැතිකම ඉන්න එක ලොකු දෙයක් නෙමෙයි වගේ. හිතේ කලබලයක් එක්ක ඉන්න එක ලොකු දෙයක් නෙමෙයි වගේ. හැබැයි ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. කවදාවත් බෑ. කවමදාවත් බෑ. ඉතින් අපි ඊළඟ සතියේ ඊටු ටික කියමු නේද? ඉතින් හැමදෙනාටම මේ ශ්‍රවණය කළ ධර්මයේ මේ ඔය අනංගන සූත්‍රය ආයි බලන්න. දැන් මම මේ කිව්වට මයි සමහරවට තේරෙන්නේ නැතිව ඇති, මතක නැතිව ඇති. අන්න ඒ දේශනාව ආයි බලන්න. ඒ දේශනාව බලලා මේ කියන්නේ කැඩපත හොඳට පිහදා ගන්න. ඒ දේශනාව බලනවා කියලා කියන්නේ බලලා මතක තියා ගන්නවා කියන කැඩපත හොඳට පිහදාන. කැඩපතේ දූවිලි කුණු දැලි මුකුත් නැහැ. හොඳට පිහදානකොට තමන්ව පේනවා. ඉතින් ඒ නිසා මේක මේ සුළුවෙන් සලකන්න එපා. සුළුවෙන් සලකන්න එපා. බුද්ධ ශාසනයක් හම්බෙන්නේ නැහැ. ලේසියෙන් හම්බෙන්නේ නැහැ. මොකද්ද දන්නේ මේ හම්බෙච්ච පින මොකක් කරපු පින මොකද්ද අපි දන්නේ නැහැ නේ. බුද්ධ ශාසනයක් මෙහෙම හම්බෙන්නේ දන්නේ නැහැ මොකද කරපු පින කියලා. ඒ නිසා ජීවිත කාලයේම සතුටෙන් සැපෙන් ඉන්න පුළුවන් විදිහේ ලොකු මැණික් පොදියක් අතර දෙනවා. ගැට ගහලා. ඒ ගැටේ ලෙහන්නේ බලන්නෙත් නැතුව විසි කරනවා වගේ මේ ශාසනයෙන් ප්‍රතිඵල ගන්නෙ නැතුව නම් ඉන්න එපා. ඒ නිසා මේ අපි එහෙනම් මේ දේශනාව අවසන් කරමු. හැම දිනාටම මේ ශ්‍රවණය කළ ධර්මයේ ඒකාන්තයෙන්ම ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් නිදහස් වෙන්න ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා සාදුකාරය